හරිනේ. හරි. යකඩ නිස්සාරණය දැන් පුතා යකඩ නිස්සාරණය සඳහා භාවිතා කරන ක්‍රමය මෙන්න මෙහෙමයි. යකඩ අඩංගු ඛනිජ තියෙනවනේ. සාමාන්‍ය යකඩ අඩංගු ඛනිජ වලට අපි කියන්නේ ලෝපස්. ලෝපස්. එහෙම නැත්නම් යපස්. මේ තමයි යකඩ අඩංගු ඛනිජ. මෙන්න මේ යකඩ අඩංගු ඛනිජයකින් ඒ කියන්නේ ලෝපස් හරි යපස් වලින් හරි අදාළ ලෝහය පමණක් වෙන් කර ගන්නවා නම් මේ තමයි යකඩ අදාළ ලෝහය පමණක් වෙන් කර ගන්නවා නම් ඔන්න ඔය ක්‍රියාවලියට අපි කියනවා ඔක්සිහරණ ක්‍රියාවලියක් කියලා. ඒකෙන් තමයි යකඩ නිස්සාරණය කරන්නේ. ඒ කියන්නේ යකඩ නිස්සාරණයේදී මොකද්ද කරන්නේ? යකඩ අඩංගු ඛනිජයක්. යකඩ අඩංගු ඛනිජ ලෙස ලෝපස් අපි හඳුන්වනවා. එවෙන් යකඩ වෙන් කර ගැනීමට අපි කියන්නේ යකඩ නිස්සාරණයක්. මම නැවත පාරක් කියන්න. මොනවාද යකඩ අඩංගු ඛනිජ? එකක් තමයි හීමටයිට්. හරිද? තව එකක් තියෙනවා මැග්නටයිට්. හීමටයිට්, මැග්නටයිට්. තව එකක් තියෙනවා සිඩරයිට්. හීමටයිට් වල තියෙන්නේ Fe2O3 හීමටයිට් වල සූත්‍රය. මැග්නටයිට් වල සූත්‍රය Fe3O4. සිඩරයිට් කියන්නේ ෆෙරස් කාබනේට්. එමනම් හීමටයිට්, මැග්නටයිට්, සිඩරයිට් වගේ ලෝපස් වලින් යකඩ වෙන් කර ගැනීම යකඩ නිස්සාරණය කියලා හඳුන්වනවා. මේ සදා භාවිතා කරන ක්‍රමය ඔක්සිහරණයක්. ඒ කියන්නේ මේ ලෝපස් ඔක්සිහරණයකින් තමයි යකඩ වෙන් කරගන්නේ. සාමාන්‍ය මේ සඳහා විශේෂ පෝරණුවක් තියෙනවා. මේ තමයි මේ පෝරණුව. මේ පෝරණුවේ නම ධාරා ඌෂ්මකය. ධාරා ඌෂ්මකය. සාමාන්‍ය මේ පෝරණුව පොළොව මට්ටමේ ඉඳන් මීටර් 60ක් විතර උස පෝරණුවක්. මේක හදලා තියෙන්නේ ගිනි ගල් වලින්. මීටර් 60ක් විතර උසයි. සාමාන්‍යයෙන් යකඩ නිස්සාරණය සඳහා මේකට එකතු කරන මේ ධාරා ඌෂ්මක ඉහළින් එකතු කරන අමුද්‍රව්‍ය තුනක් තියෙනවා. යකඩ නිස්සාරණයට යපස් ගන්නවා. ඊළඟට හුණු ගල් ගන්නවා. එකක් යපස්, අනිත් එක හුණු ගල්, අනිත් එක කෝක්. කෝක් කාබන්. මොනවාද මේ යපස් වල තියෙන්නේ? යපස් කියන්නේ හීමටයිට්. Fe2O3. මොනවාද හුණු ගල් වල තියෙන්නේ? කැල්සියම් කාබනේට්. කෝක් වල තියෙන මොනවාද? කාබන්. මම නැවත පාරක් ඔබට කියලා දෙන්නම්. මොකද්ද යකඩ නිස්සාරණය කියන්නේ? යකඩ නිස්සාරණය කියන්නේ මොකද්ද? යකඩ අඩංගු ඛනිජයකින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට කියනවා යකඩ නිස්සාරණය. මොනවාද ඒ සඳහා භාවිතා කරන ක්‍රමය? ඔක්සිහරණ ක්‍රමයක්. ඔක්සිහරණ ක්‍රමයක්. මොනවාද යකඩ අඩංගු ඛනිජ? හීමටයිට්, මැග්නටයිට්, සිඩරයිට් වගේ හැම එකම යකඩ අඩංගුයි. එතකොට යකඩ නිස්සාරණයට භාවිතා කරන මොකද්ද? ධාරා ඌෂ්මකයක්. ඒ ධාරා ඌෂ්මකයේ මීටර් 60ක් විතර උස පෝරණුවක්. මේ ධාරා ඌෂ්මකයේ ඉහළින් දානවා අමුද්‍රව්‍ය. මොනවාද අමුද්‍රව්‍ය? යපස්, හුණුගල්, කෝක්. මේ තුන හොඳට මිශ්‍ර කරලා සියුම්ම අඹරලා ධාරා ඌෂ්මකයේ ඉහළින් එකතු කරනවා. ඉහළින් එකතු කළා ධාරා ඌෂ්මකයේ පහළින් මේකට ලබා දෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 650ක විතර උණුසුමක්. සෙන්ටිග්‍රේඩ් අංශක 650ක වගේ උෂ්ණත්වයක් දෙනවා. ඒ දෙන්නේ උණුසුම් වායු ධාරාවක්. උණුසුම් වායු ධාරාවක් මේකට යවනවා. උණුසුම් වායු ධාරාවක් මගින් මේ යපස්, හුණුගල්, කෝක් වගේවා එකට මිශ්‍ර කරලා එකට උණුසුම් වායු ධාරාවක් යවනවා. ඒ වායු ධාරාව සෙන්ටිග්‍රේඩ් අංශක 650ක් විතර එනවා. හැබැයි 650ක වායු ධාරාවක් දුන්නට මේක සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 1000 උෂ්ණත්වයේ සිට
සෙන්ටිග්‍රේඩ් අංශක 1900ක වගේ උෂ්ණත්වයක් පවත්වා ගන්නට පුළුවන්. දැන් ඔන්න බලන්න කොහොමද යකඩ නිස්සාරණය කරන්නේ? යපස්, හුණුගල්, කෝක් කියන මේ අමුද්‍රව්‍ය තුන. ආය කියන්න මොනවද යකඩ නිස්සාරණයට භාවිතා කරන අමුද්‍රව්‍ය තුන? යපස්, හුණුගල්, කෝක්. මේ තුන හොඳට මිශ්‍ර කරලා මොකටද එකතු කරන්නේ පුතා? ධාරා උෂ්මකයට. ධාරා උෂ්මක ඉහළින් එකතු කරනවා. ඒතර ධාරා උෂ්මකයේ පහළින් කොච්චර උෂ්ණත්වයක්ද ලබා දෙන්නේ? සෙන්ටිග්‍රේඩ් අංශක 650ක උණුසුමක් ලබා දෙනවා. අනේ උණුසුම් වායු ධාරාව හමුවේ මේක තුල සිදුවන ක්‍රියාවලි ගොඩක් තියෙනවා. ඔන්න බලන්න පළවෙනිම දේ තමයි කෝක් තියෙනවනේ කාබන්. මේ කාබන් උණුසුම් වායු ධාරාවේ තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. මේ කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළ කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. දැන් දෙවණියට මොකද්ද වෙන්නේ? මේ කාබන් ඩයොක්සයිඩ් වායුව තවදුරටත් කෝක් එක ප්‍රතික්‍රියා කරනවා. තවදුරටත් කාබන් එක ප්‍රතික්‍රියා කරනවා. නැවත කාබන් එක ප්‍රතික්‍රියා කළ මොනවද හදන්නේ? කාබන් මොනොක්සයිඩ් වායුව හදනවා. කාබන් මොනොක්සයිඩ් වායුව. දැන් මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් හීමටයිඩ් නැත්නම් යපස් වල තියෙන Fe2O3 යකඩ ඔක්සයිඩ් සමග මේ කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කිරීමෙන් යකඩ ටික වෙන් වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව යලි හැදෙනවා. අන්න හීමටයිට් වල නැත්නම් යපස් වල තිබිච්ච Fe2O3 වලින් O අයින් වුණා. O අයින් වෙලා යකඩ වෙන් වුණා. ඒ කියන්නේ යකඩ වල ඔක්සිජන් ඉවත් වුණා. අන්න ඒකට තමයි කියන්නේ ඔක්සිහරණය කියලා. යකඩ වල ඔක්සිජන් ඉවත් වුණා. ඒකට කියන ඔක්සිහරණය. ඒ ඔක්සිහරණය කරන කවුද මූලික උනේ? කාබන් මොනොක්සයිඩ්. හරිද? මම තව එක වතාවක් කියලා දෙන්නම් පුතේ යකඩ නිස්සාරණය පිළිබඳව. හරි? මට කියන්න මොකද්ද යකඩ නිස්සාරණය කියලා කියන්නේ? යකඩ අඩංගු ඛනිජයකින් යකඩ ලෝහය විතරක් වෙන් කර ගැනීම යකඩ නිස්සාරණයක් කියලා හඳුන්වනවා. යකඩ නිස්සාරණය සඳහා ලෝපස් ඒ කියන්නේ යපස් මේකට යොදාගන්නේ හීමටයිඩ්, මැග්නටයිඩ්, සිඩරයිඩ් මේ වගේ ඛනිජයකින් යකඩ විතරක් වෙන් කරගන්නව නම් අපි එකට කියන ඔක්සිහරණයක්. මේ සඳහා භාවිතා කරන පෝරණුවේ නම ධාරා උෂ්මකය. එක සාමාන්‍ය මීටර 60ක් විතර උසයි. ධාරා උෂ්මකය හදලා තියෙන්නේ ගිනි ගල් වලින්. මේක ඉහළින් එකතු කරන අමුද්‍රව්‍ය තුනක්. මොනවද යකඩ නිස්සාරණයේ අමුද්‍රව්‍ය? යපස්, හුණුගල්, කෝක්. ඒ තුන හොඳින් මිශ්‍ර කරලා ධාරා උෂ්මක ඉහළින් එකතු කරනවා. ඉහළින් එකතු කළාට පස්සේ දෙපැත්තෙන් සෙන්ටිග්‍රේඩ් 650ක වගේ උණුසුම් වායු ධාරාවක් එවුවාම ධාරා උෂ්මකයේ තුල මෙන්න මේ ක්‍රියාවලිය සිදු වෙමින් මොනවද හැදෙන්නේ? යකඩ වෙන් වෙනවා. මේ හැදෙන්නේ අමු යකඩ. එහෙම නැත්නම් ද්‍රව යකඩ. ද්‍රව යකඩ. රයිට් පුතේ ටියුට් එක බලා ගන්න. යකඩ සහිත සංයෝග වලින් යකඩ වෙන් කර ගැනීම යකඩ නිස්සාරණයයි. යකඩ සහිත සංයෝග බහුලවම අඩංගු පස් යපස්ය. යපස් නිදියකින් ලබා ගන්නා යපස් වලින් යකඩ වෙන් කර ගැනීම සඳහා භාවිතා කරන්නේ රසායනික ඔක්සිකරණ ක්‍රමයයි. අහනවා යපස් වල බහුලවම ඇති යකඩ අඩංගු සංයෝග. යපස් වල බහුල වශයෙන්ම යකඩ අඩංගු සංයෝග වර්ග 3ක් අපිට ගන්න පුළුවන්. ඊට වඩා ඕනි තරම් තියෙනවා. එකක් තමයි ලියා ගන්න පුතේ හීමටයිඩ්. Fe2O3 හීමටයිඩ්. ඊළඟ එක මැග්නටයිඩ්.
magnetite Fe3O4 ඊළඟට limonite කියන්නේ limonite වල තියෙන්නේ Fe2O3 limonite ඊළඟට කියනවා යකඩ නිස්සාරණය සඳහා භාවිතා කරන්නේ ධාරා උෂ්මකයයි මීටර් 60ක් පමණ උස ගිනි ගඩොල් වලින් සෑදූ විශේෂ පෝරණුවකි ධාරා උෂ්මකයට ඇතුළු කරන අමුද්‍රව්‍ය ඒ කියන්නේ අමුද්‍රව්‍ය ඉහළින් ඇතුල් කරයි හරි අංක 1 දාගන්න පුතා අමුද්‍රව්‍ය 3 යපස් කියලා දාගන්න යපස් වරහන් තුල Fe2O3 යපස් වරහන් තුල Fe2O3 දෙක කෝක් කියන්නේ කාබන් C කෝක් ඊළඟට හුණුගල් CaCO3 යපස් කෝක් හුණුගල් CaCO3 පළවෙනි අමුද්‍රව්‍ය යපස් Fe2O3 දෙක කෝක් කියන්නේ කාබන් තුන හුණුගල් රූල් තුනේ මේ අමුද්‍රව්‍ය තුන දාන්න යපස් කෝක් හුණුගල් මොකක්ද ඊළඟට කියන්න බලන්න ධාරා උෂ්මකය තුල පවත්වාගත යුතු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 17,1900ත් අතර වේ මේ සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක 650ක පමණ උෂ්ණත්වයට රත් කරන ලද උණුසුම් වායු ධාරාවක් ධාරා උෂ්මකයේ පහළින් එකතු කරනු ලැබේ මේ දෙපැත්තෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 600ක පමණ උණුසුම් වායු ධාරාවක් එවනවා එහෙම එවනකොට ධාරා උෂ්මකයේ තුල සිදුවන ප්‍රතික්‍රියා ටික දාලා තියෙනවා පුතේ එක කෝක් වාතයේ දැවි කාබන් ඩයොක්සයිඩ් සෑදීම දැන් මේ ධාරා උෂ්මකයේ තුල මුලින්ම සිදුවන දේ තමයි කෝක් කියන්නේ කාබන්නේ කෝක් වාතයේ දැවිලා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා නිසා ඒ රූලේ දාගන්න කාබන් ඔක්සිජන් සමග දැවිලා කාබන් ඩයොක්සයිඩ් සාදනවා ඊළඟ එක කාබන් ඩයොක්සයිඩ් කෝක් සමග ප්‍රතික්‍රියා කළ කාබන් මොනොක්සයිඩ් හදනවා ඊළඟට මේ කාබන් ඩයොක්සයිඩ් කෝක් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් සාදනවා ඒක දාගන්න කාබන් ඩයොක්සයිඩ් කෝක් සමග ප්‍රතික්‍රියා කළ කාබන් මොනොක්සයිඩ් සාදනවා ඊළඟට කාබන් මොනොක්සයිඩ් හීමටයිට් ඔක්සිහරණය කර ද්‍රවයකට සාදනවා දැන් මෙතන Fe2O3 මේත් එක්ක කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා කිරීමෙන් හදන්නේ ද්‍රව යකඩ සහ CO2 මේ සමීකරණය පුතා තුලිත කරන්න ඕනි තුලිත කරන්න මෙතෙන්ට ඔක්සිජන් 3යි එතකොට මේ පැත්තේ ඔක්සිජන් 2යි 3යි මේකයි 4යි එහෙනම් මෙහෙම කරමුද මෙතෙන්ට 3ක් දැම්මහම මේ පැත්තේ මුළු ඔක්සිජන් ගාන මෙතන 3යි මෙතන 3යි 6ක් වෙනවා ඒ නිසා මෙතෙන්ට අපි 6ක් දාමු නෑ එතෙන්ටත් 3ක් දාමු එතකොට හරි දැන් මේ පැත්තේ කාබන් 3යි ඔක්සිජන් මේ 3යි 6යි මෙතන 3 අරක් 2 6යි ඊළඟට මෙතන යකඩ 2යි ඔන්න සමීකරණය තුලිතයි ඒක දාගන්න තුන්වෙනි සමීකරණේ
දැන් ධාරා උෂ්මකයට උණුසුම් වායු ධාරාවක් එවනකොට ඒ උණුසුම් වායු ධාරාව හමුවේ සිදුවෙන්න මෙන්න මේ ක්‍රියාවලි තුන. පළමුව කෝක් ඔක්සිජන් සමග දැවිලා කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නැවත කාබන් එක ප්‍රතික්‍රියා කළා කාබන් මොනොක්සයිඩ් හදනවා. ඒ කාබන් මොනොක්සයිඩ් හීමටයිට් එක ප්‍රතික්‍රියා කරලා ද්‍රව යකඩ අමු යකඩ හදනවා. මේ තමයි අමු යකඩ සොරි. මේ අමු යකඩ ටික මෙහෙම යට පාවෙලා තියෙනවා. යට ගිල්ල තියෙනවා. පුතේ ඊළඟ ප්‍රශ්නේ තමයි මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි යකඩ නිස්සාරණය කරනකොට යපස් ඕනි වුණා මේ. යපස් ඕනි වුණා. කාබනුත් ඕනි වුණා. ඇත්තටම මොකටද මේ හුණු ගල් ගන්නෙ කියලා. තාම මේ පැත්ත අපි කතා කළේ නෑ. මොකද්ද වෙන්නේ? හුණු ගල් තියෙනවනේ. හුණු ගල් වල තියෙන කැල්සියම් කාබනේට් මේ විදියට පුතා තාප වියෝජනය වෙනවා. කැල්සියම් කාබනේට් මේ විදියට තාප වියෝජනය වෙනවා. ඒ තාප වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් තාප වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් මේ කැල්සියම් ඔක්සයිඩ් යපස්වල තියෙන අපද්‍රව්‍ය. මොනවාද යපස්වල තියෙන අපද්‍රව්‍ය? සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ එක අපද්‍රව්‍යයක්. මේ කැල්සියම් ඔක්සයිඩ් යපස්වල තියෙන තව අපද්‍රව්‍ය තමයි ඇලුමිනියම් ඔක්සයිඩ්. මෙන්න මේ සිලිකන් ඩයොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළා මෙතනින් හැදෙනවා කැල්සියම් සිලිකේට්. හරිද? මෙතනින් හැදෙනවා කැල්සියම් ඇලුමිනේට්. කැල්සියම් ඇලුමිනේට්. මෙන්න මේ සංයෝගය. මෙන්න මේ දෙකට අපි කියනවා ලෝ බොර හෙවත් යබොර කියලා. අන්නේ යබොර ටික තමයි මෙන්න මේ ද්‍රව යකඩ මතු පිට පාවෙන්නේ. මෙතන තියෙන ද්‍රව යකඩනේ. මේ ද්‍රව යකඩ අමු යකඩ ද්‍රව යකඩ මත පාවෙන්නේ මේ යබොර ටික. මම නැවත පාරක් කියලා දෙන්නම්. දැන් මෙතෙන්දී ධාරා උෂ්මකයට යකඩ නිස්සාරණය කරනකොට ධාරා උෂ්මකයට යපස් කෝක් හුණු ගල් සිවුම් අඹරලා දානවා. දාලා දෙපැත්තෙන් උණුසුම් වායු ධාරාවක් එවනවා සෙන්ටිග්‍රේඩ් අංශක 650කට. ඒ උණුසුම් වායු ධාරාව හමුවේ කෝක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නැවත කෝක් එක්ක ප්‍රතික්‍රියා කළා කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. මේ කාබන් මොනොක්සයිඩ් මගින් හීමටයිට් වල තියෙන Fe2O3 ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙලා ද්‍රව යකඩ අමු යකඩ හැදෙනවා. ඒ අමු යකඩ ධාරා උෂ්මක යට එකතු වෙනවා. මේ තමයි ද්‍රව යකඩ නැත්නම් අමු යකඩ. ඊට අමතරව මේකේ තියෙනවා කැල්සියම් කාබනේට් හුණු ගල්. ඒ කැල්සියම් කාබන් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සෑදෙනවා. ඒ කැල්සියම් ඔක්සයිඩ් යබොර ඒ කැල්සියම් ඔක්සයිඩ් යපස්වල තියෙන සිලිකන් ඩයොක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් එක එකතු වෙලා හැදෙනවා කැල්සියම් සිලිකේට් කැල්සියම් ඇලුමිනේට්. මේවට අපි කියනවා ලෝ බොර හෙවත් යබොර කියලා. ඒ ලෝ බොර හෙවත් යබොර ටික මේ යකඩ මතු පිට මේ වගේ පාවෙමින් පවතිනවා. පුතේ නෝට් එක දාලා තියෙනවා කියවන්න බලන්න. අන්තිමට කියනවා කැල්සියම් කාබනේට් වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සෑදීම. මෙන්න මේ සමීකරණය දාගන්න. මේක කැල්සියම් කාබනේට් වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සෑදීම. ඊළඟට යපස්වල අඩංගු මැටිවල සිලිකන් ඩයොක්සයිඩ් මේ මැටිවල සිලිකන් ඩයොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් තියෙනවා. යපස්වල අඩංගු මැටිවල සිලිකන් ඩයොක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් අඩංගු වේ. එම සිලිකන් ඩයොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් හුණුගල් වියෝජන ලැබුණු
කැල්සියම් ඔක්සයිඩ් සමග මේ හුණුගල් වියෝජනයෙන් ලැබුණු කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි. ඒකෙන් හැදෙන ලෝබොර මොනවද ලෝබොර වල තියෙන්නේ? කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට්. මේ සමීකරණ දෙක දාගන්න. යට රූල් දෙකක් තියෙනවා. පුතේ පෙළ ගන්න ටියුට් එකේ ඊළඟ පිටුව සෑදන ලෝබොර ද්‍රව යකඩ මත පාවේ. මෙයින් යකඩ නිස්සාරණයේ වාසි කීපයක් සැලසේ. එක ද්‍රව යකඩ සමග අපද්‍රව්‍ය මිශ්‍ර නොවීම ඒ කියන්නේ ප්‍රතික්‍රියා නොකළ යපස්. දෙක ඉහළ උෂ්ණත්වයේදී නැවත යකඩ ඔක්සිකරණයකට ලක් නොවීම. පුතේ ඊළඟට යකඩ නිස්සාරණය ඉවරයි. රන් ලෝහයේ නිස්සාරණය. රන් ලෝහයේ නිස්සාරණය. දැන් යකඩ නිස්සාරණයේදී යකඩ ස්වභාවිකව තියෙන්නේ Fe2O3 ලෙසනේ. ඒතර මේ Fe2O3 වලින් මෙන්න මේ ඔක්සිජන් අයින් කරන්න ඕනේ. ඔක්සිජන් අයින් කරන්න වෙනවා. ඒකට තමයි ඔක්සිහරණය කියලා එකක් පාවිච්චි කළේ. ඒකට හේතුව යකඩ ස්වභාවිකව Fe2O3 ලෙස ඉන්න නිසා. නමුත් රත්රන් කියන ලෝහය ස්වභාවිකව ඉන්නේ රත්රන් විදිහටමයි. රන් කැබලි ලෙස. අය වෙන මොකුත් ඕනේ නැහැ. මේ කරන්නේ ගරලා එහෙම නැත්නම් භෞතික ක්‍රම මගින් වෙන් කර ගැනීම. ඒ સિદ્ધාන්තය ඔකේ දාලා තියෙනවා නෝට් එක හොඳට බලන්න. ස්වභාවික පරිසරයේ ඒ කියන්නේ පසේ රන් AU මූලද්‍රව්‍ය ලෙස පවතින බැවින් යකඩ භාවිතයට ගැනීමට පෙර මිනිසා රන් භාවිතයට ගත් බව ඓතිහාසික සාධක වලින් පවතී. රන් සක්‍රිතාව ඊට අඩු ලෝහයක් බැවින් සක්‍රිතා ශ්‍රේණියේ පහළින් ඇති ලෝහයකි. අතීතයේදී රන් සහිත ලෝපස් ගැරීමෙන් රන් කුඩු වෙන් කරවන්නට ඇත. රන්වල ඝනත්වය ඉහළාගියක් ගන්නා බැවින් ගැරීමට භාවිතා කරන භාජනයේ පතුලට රන් කුඩු එකතු වේ. ග්නැම්බිලියකට දාලා ගරනකොට රන් කුඩු ටික යටට යනවා. ඒ විදිහට තමයි රත්රන් වෙන් කරගන්නේ. රයිට්. පුතා ඊළඟට අපිට තියෙනවා වායු පිළියෙල කිරීම මේ පාඩමේ අන්තිමම කොටස් ටික. වායු තුනක් නිපදවා ගන්න. වායු පිළියෙල කිරීම. මේකෙදි අපිට එක වායුවක් හයිඩ්‍රජන් වායුව, ඊළඟට ඔක්සිජන් වායුව, ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වායුව. වායු පිළියෙල කිරීම. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් වායුව තමයි මුලින්ම තියෙන. පොඩ්ඩක් නෝට් එක බලන්න. වායු පිළියෙල කිරීම වායු වල ගුණ සහ භාවිත. විද්‍යාගාරයේදී විවිධ අවශ්‍යතා සඳහා වායු නිපදවා ගැනීම සිදු වේ. බොහෝ විට අපට අවශ්‍ය වන්නේ හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් යන වායුන්ය. පුතා වායු ගෝලයේ මේ එක් වායු වල ප්‍රතිශතය ඔබට දාලා තියෙනවා ටියුට් එකේ. වැඩිම ප්‍රතිශතයක් තියෙන නයිට්‍රජන් 78%ක්. ඊළඟට ඔක්සිජන් 20.95%ක්. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් 0.03%ක්. ආගන් හයිඩ්‍රජන් වගේ වායු. අපි ඉස්සලාම කතා කරමු හයිඩ්‍රජන් වායුව. දැන් හයිඩ්‍රජන් වායුව ගත්තොත් මේ හයිඩ්‍රජන් වායුවේ භෞතික ලක්ෂණ මෙන්න මේවා. භෞතික ලක්ෂණ. සියලුම වායු අතුරින් සැහැල්ලුම වායුව. හරි සැහැල්ලුම වායුව හයිඩ්‍රජන්. සැහැල්ලුම වායුව හයිඩ්‍රජන්. සියලු වායු අතරින් බර අඩු සැහැල්ලුම වායුව හයිඩ්‍රජන්. ඊළඟට දෙවෙනි එක තමයි භෞතික ලක්ෂණ වලින්
හයිඩ්‍රජන් වායුවට ගඳක් සුවඳක් නැහැ, අවර්ණයි. ගන්ධයකින් තොරයි. ගන්ධයකින් තොරයි. ගඳක් සුවඳක් නැති අවර්ණ වායුවක් හයිඩ්‍රජන් කියන්නේ. තව එකක් තමයි ජලයේ ඊටාම සුළු වශයෙන්. ජලයේ සුළු වශයෙන් තමයි මේක දිය වෙන්නේ. යන්තම් දිය වෙන්නේ ජලයේ. අර සමහර වායු තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වගේ වායු. හොඳට ජලයේ දිය වෙනවා. නමුත් මේවා ජලයේ ඊටාම සුළු වශයෙන් දිය වෙන්නේ. සැහැල්ලු වායුවක් කියන්නේ දැන් ඔබ බලන්න හයිඩ්‍රජන් මේ වගේ බැලුන් එකකට අපි පුම්බලා බැලුන් එකකට පුරවලා අතෑරියාම වාතෙන් ඇති කරන උඩුකුරු තෙරපුම නිසා හයිඩ්‍රජන් බැලුන් එක ඉහළ යනවා. ඒකට හේතුව ඇයි? වාතයට වඩා හයිඩ්‍රජන් වායුවේ තියෙන අඩු ඩෙන්සිටි එකක්, අඩු ඝනත්වයක්. ඒ නිසා හයිඩ්‍රජන් වල මොනවාද භෞතික ලක්ෂණ? සැහැල්ලුම වායුවක්, අවර්ණයි, ගන්ධයකින් තොරයි, ජලයේ සුළු වශයෙන් දිය වෙනවා. ඒ වගේම වාතයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක්. හැබැයි මෙයාගේ රසායනික ලක්ෂණ තියෙනවා. මොනවාද රසායනික ගුණ? හයිඩ්‍රජන් කියන හොඳ ගිනි ගන්නා සුළු වායුවක්. ටගාල දහනය වෙනවා. ඒ නිසා හයිඩ්‍රජන් වායුවේ රසායනික ගුණයක් තමයි දාහ්‍ය වායුවකි. ගිනි ගන්නා සුළු වායුවක්, දාහ්‍ය වායුවක්. ඊළඟට තව එකක් තමයි හයිඩ්‍රජන් වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකයි. සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකයි. මේක දහනය වෙනකොට නිල් පැහැ දැල්ලක් සහිතව තමයි දැනෙන්නේ. නිල් පැහැති දැල්ලක් සහිතව දැවෙනවා. පුතේ දාගන්න වගුවේ හයිඩ්‍රජන් වල භෞතික ලක්ෂණයට ඒක සැහැල්ලුය. වගුවක් තියෙන වගුවේ භෞතික ලක්ෂණ පැත්තේ දාගන්න සැහැල්ලුය. දෙක අවර්ණය. තුන ගන්ධයකින් තොරයි. ගන්ධයකින් තොරයි. හතර ජලයේ සුළු වශයෙන් දියවේ. ජලයේ සුළු වශයෙන් දියවේ. ජලයේ සුළු වශයෙන් දියවේ. ජලයේ සුළු වශයෙන් දියවේ. කාම්බර උෂ්ණත්වයේදී වායු ඊළඟට ජලයේ සුළු වශයෙන් දියවේ. වාතයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් ඇත. වාතයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් ඇත. වාතයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් ඇත. ඊළඟ එක කාම්බර උෂ්ණත්වයේදී වායු අවස්ථාවේ පවතී. කාම්බර උෂ්ණත්වයේදී වායු අවස්ථාවේ පවතී. කාම්බර උෂ්ණත්වයේදී වායු අවස්ථාවේ පවතී. right. පුතා එහා පැත්තේ දාගන්න රසායනික ලක්ෂණ යටතේ දාහ්‍ය වායුවකි. දාහ්‍ය කියන්නේ ගිනි ගන්නා සුළු වායුවක්. දාහ්‍ය වායුවකි. දාහ්‍ය වායුවකි. දාහ්‍ය වායුවකි. වරහන් තුල ගිනි ගන්නා සුළු වායුවකි. ගිනි ගන්නා සුළු වායුවකි. දාහ්‍ය වායුවකි. කියන්නේ ගිනි ගන්නා සුළු වායුවක්. ඊළඟ එක සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකක් වේ. සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකක් වේ. තුන නිල් පැහැති දැල්ලක් සහිතව වායුගෝලය තුල හොඳින් දැවේ.
වායුගෝලය තුළ හොඳින් දැවේ නිල් පැහැති දැල්ලක් සහිතව වායුගෝලය තුළ හොඳින් දැවේ අන්තිම එක නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කර नाइट्रोजन समग प्रतिक्रिया कर नाइट्रोजन समग प्रतिक्रिया कर एमोनिया वायुव सादाई बोर्ड के एल्लेला තියෙනවා एमोनिया नाइट्रोजन समग प्रतिक्रिया कर एमोनिया वायुव सादाई एमोनिया वायुव सादाई पर එහා පැත්තේ දීලා තියෙන එහා පිටුවේ තියෙන ඉඩ ටික ඕනේ නැහැ පුතේ හරිනේ හරිපුතේ මාත්‍රකාව හයිඩ්‍රජන් වායු නිෂ්පාදනය සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් වායු නිෂ්පාදනය කරන්න හොඳ නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රමය තමයි ලෝහයක් තනුක අම්ල වලට දාන එක ලෝහයක් කියන්නේ ඔය දුර්වලම ලෝහ නෙවෙයි කොප වගේ ලෝහ නෙවෙයි මේකට වඩාත්ම හොඳ मैग्नीशियम सिंक वगे लोह मैग्नीशियम सिंक वगे लोह තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට එහෙම නැත්නම් තනුක සල්ෆියුරික් අම්ලයත් සමග ප්‍රතික්‍රියා කරනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස හයිඩ්‍රජන් වායුව තමයි පිට වෙන්නේ. ඒ නිසා ලෝහ තනුක අම්ල සමග ක්‍රියාවෙන් මොනවද ලැබෙන්නේ? හයිඩ්‍රජන් වායුව ලබා ගන්න පුළුවන්. අපි මේකට උපකරණ සකස්මක් සකස් කරගන්න වෙනවා. අපි මුලින්ම මේ වගේ ගන්නවා කේතු ප්ලාස්කුවක්. මේ තමයි ඒ ප්ලාස්ක් එක. කේතු ප්ලාස්කුව. ඊට පස්සේ ඒකට දානවා අපි පොඩි සිංක් කැබලි ටිකක්. සිංක් කැබලි ටිකක් දානවා. සිංක් කැබලි ටිකක් දාලා අපි ඊට පස්සේ මෙතනින් ගහනවා ඇබයක්. මෙම ඇබයක් ගහනවා. ඊට පස්සේ කරන්නේ පුරෝණ මේ වගේ තිසල් පුනීලය අරගෙන ඔහම තිසල් පුනීලය අරගෙන තිසල් පුනීලයට දානවා අපි මොකද්ද? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තිසල් පුනීලයට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දානවා. ඊට පස්සේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සිංක් කැබලි වලට වැටෙන්න සලස්වනවා. ඒ කියන්නේ සිංක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් සමග ප්‍රතික්‍රියා කරනවා. එහෙම ප්‍රතික්‍රියා කරනකොට මේකෙන් පිට වෙනවා හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. දැන් කොහොමද මේ හයිඩ්‍රජන් වායුව එක්රස් කරගන්නේ? මේ පිටවන හයිඩ්‍රජන් වායුව මේ විදිහට එක්රස් කරන්න බෑනේ. මෙහෙම නලයකට දාලා එක්රස් කරන්න බෑ. මොකද හයිඩ්‍රජන් කියන්නේ සැහැල්ලු වායුවක්. ටක් ගාලා මේක ඉහළට යනවා. ඒ නිසා හයිඩ්‍රජන් වායුව ඊටාම සැහැල්ලු වායුවක් නිසා හයිඩ්‍රජන් වායුව එකතු කර ගැනීමට රැස් කර ගැනීමට අපි පාවිච්චි කරන්නේ ජලයේ යටිකුරු විස්ථාපනය කියලා ක්‍රමයක්. ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමයක්. අපි මේ වගේ ද්‍රෝණිකාවකට මේ වගේ වායු සරාවක් අරන් වායු සරාව ජලයෙන් පුරවලා උඩුකුරු ලෙස තියෙනවා. ඊළඟට මේ විසර්ජක නලය මේකට සම්බන්ධ කරනවා. මේක මෙතෙන්ටම වෙනකම්ම ජලයෙන් පිරීලා තියෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරීලා. ජලයෙන් පිරීලා තියෙන්නේ. හරිද? දැන් එතකොට මොකද්ද වෙන්නේ? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ටික සිංක් කැබලි වලට වැටෙන්න සලස්සපු ගමන් මේ දෙක අතර ප්‍රතික්‍රියාවෙන් පිට වෙනවනේ හයිඩ්‍රජන් වායුව. ඒ හයිඩ්‍රජන් වායුව මේ විසර්ජක නලය ඔස්සේ ගිහිල්ලා මෙන්න මෙතනින් බුබුලු ලෙස ඉහළට යනවා. එතකොට ඒකට හරියන්න ඒ ජල මට්ටම පහළට බහිනවා. එහෙනම් වායු සරාවේ ඉහළ එකතු වෙන්නේ මොන වායුවද? හයිඩ්‍රජන් වායුව. මේ විදියට සිංක් ලෝහයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ වැටෙන්නට සලස්වීමෙන් හයිඩ්‍රජන් වායුව නිෂ්පාදනය කරගන්න පුළුවන්. පුතා මේ සඳහා තුලිත සමීකරණය ලිව්වොත් සිංක් හයිඩ්‍රොක්ලෝරික්
මෙතනින් හැදෙන්නේ සිංක් ක්ලෝරයිඩ් ධන හයිඩ්‍රජන්. රයිට්. ඕකේ නෝට් එක ගොඩක් දුරට දාලා තියෙන්නේ. හොඳින් කියවමු. රූපසරහනත් ඇඳලා තියෙන්නේ. විද්‍යාගාරය තුල හයිඩ්‍රජන් වායුව නිෂ්පාදනය කිරීමට සිංක්, මැග්නීසියම් වැනි ලෝහ HCl ලෝහ සල්ෆියුරික් වැනි අම්ල සමග ප්‍රතික්‍රියාව සුදුසුය. විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් වායුව නිපදවා ගැනීමේ ක්‍රමය. වට අඩි ප්ලාස්කුවකට හෝ කේතු ප්ලාස්කුවකට හෝ සිංක් කැබලි කිහිපයක් දමන්න. ඒට රූපේ පරිදි කිරල ඇබයක් යොදාගෙන තිසල් පුනීලයක් හා විසර්ජක නලය සම්බන්ධ කරන්න. තිසල් පුනීලෙන් කරාමේ වසා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පුරවන්න. පිටවන වායුව රැස් කර ගැනීමට ඇටෝම් සකස් කර තිසල් පුනීලේ කරාමේ අරින්න. හයිඩ්‍රජන් සැහැල්ලු වායුවක් බැවින් ජලයේ යටිකුරු ස්ථාපනයෙන් රැස් කර ගනී. රයිට් පුතා දාගන්න විතර නිරීක්ෂණ දාගන්න. පළවෙනි නිරීක්ෂණය රයිට් පුතේ නිරීක්ෂණ තුනක් තියෙනවා ලියන්න. ප්ලාස්කුව තුල බුබුලු දමමින් සිංක් කැබලි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරයි. බුබුලු දමමින් සිංක් කැබලි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරයි. ඊළඟට පිටවන වායුව ජලයේ යටිකුරු විස්ථාපනයෙන් වායු සරාව තුල රැස් වේ. පිටවන වායුව ජලයේ යටිකුරු විස්ථාපනයෙන් වායු සරාව තුල එක් රැස් වේ. ඊළඟ එක ප්ලාස්කුව ඇති සිංක් කැබලි ෂේවන අතර අවසානයේ ලවණ ද්‍රාවණයක් සෑදේ. රූප සරහන ඔබට ඇඳලා තියෙනවා පුතේ. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සිංක් කැබලි සමග ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. නිගමනය දාන්න. සිංක් තනුක හයිඩ්‍රොක්ලෝරික් සමග ප්‍රතික්‍රියාවෙන් සිංක් ක්ලෝරයිඩ් සෑදන අතර हाइड्रोजन वायु में फलයක් ලෙස පිටවේ. हाइड्रोजन वायु में फलයක් ලෙස පිටවේ. हाइड्रोजन वायु में फलයක් ලෙස පිටවේ. वायु में फलයක් ලෙස පිටවේ. එම हाइड्रोजन ජලයේ යටිකුරු විස්ථාපනයෙන් ජලයේ යටිකුරු විස්ථාපනයෙන් වායු සරාව තුල එක් රැස් වේ.
වායු සරාව තුළ එක් රැස් වේ. පුතේ යටම රූලක් තියෙනවා. ඒ රූල තුළ මේ සමීකරණය දාගන්න. සමීකරණය දාගන්න. හොඳයි. වෙලාව මදි නම් වීඩියෝ එක ඕෆ් කරලා සමීකරණ ලියලා ආයෝන් කරගන්න. ඊළඟට හයිඩ්‍රජන් වායුව හඳුනා ගැනීම. දැන් මේ රැස් කරගත්තු වායු සරාව තියෙනවානේ. හයිඩ්‍රජන් වායුව පිරිස් වායු සරාව තියෙනවා මේ විදිහට. මේක ඇස්සේ තියෙන මොන වායුවද? හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව. දැන් අපි මොකද්ද කරන්නේ? හයිඩ්‍රජන් වායුව පිරි වායු සරාවේ කට අසලට අපි අල්ලනවා මේ වගේ දැල්ලූ කීරක්. දැල්ලූ කීරක් අල්ලනවා. මම ඔබට මුලිනුත් කිව්වා හයිඩ්‍රජන් කියන්නේ මොන වායුවක්ද? ගිනි ගන්න වායුවක්. දාහ්‍ය වායුවක්. ඒ නිසා ගිනි කුරක් ගහලා නැත්නම් කීරක් ගහලා දැල්ලූ කීරක් වායු සරාවේ කට අසලට අල්ලනකොට ඒ සැනින් මේ වායුව පොප් කියන හඬින් පොප් කියලා ශබ්දයක් නිකුත් කරමින් මේ වායුව ශනිකවම ගිනි ගන්නවා. මොකද වායුව ගිනි ගන්නා සුළු වායුවක්, ගිනි ගන්නා වායුවක්. ඒ නිසා වායු සරාවේ කට අසලට දැල්ලූ කීරක් කොහොම අල්ලපු ගමන් පොප් හඬින් වායුව දැවිලා යනවා නම් මේ වායුව හයිඩ්‍රජන් කියලා තීරණය කරන්න පුළුවන්. දාගන්න හයිඩ්‍රජන් හඳුනා ගැනීම යටතේ රැස් කරගත් හයිඩ්‍රජන් තුලට රැස් කරගත් හයිඩ්‍රජන් වායු සරාව තුලට රැස් කරගත් හයිඩ්‍රජන් වායු සරාව තුලට රැස් කරගත් හයිඩ්‍රජන් වායු සරාව තුලට දැල්වෙන කීරක් ඇතුළු කළ විට 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 එය දැල්වෙන කීරක් ඇතුළු කළ විට එය පොප් හඬින් දැවේ. මෙමගින් හයිඩ්‍රජන් වායුව හඳුනාගත හැක. වරහන් තුල දාගන්න පුතේ. හයිඩ්‍රජන් ගිනිගන්නා සුළු වායුවක් බැවින් හයිඩ්‍රජන් ගිනිගන්නා සුළු වායුවක් බැවින් මේදී කුඩා නලයක පුරවාගත් හයිඩ්‍රජන් යොදා ගැනීමට සැලකිලිමත් වන්න. මේදී කුඩා නලයක පුරවාගත් හයිඩ්‍රජන් යොදා ගැනීමට සැලකිලිමත් වන්න. ඒ කියන්නේ ගොඩාක් පුරවලා ගන්න එපා. එතකොට ගිනි ගන්න පුළුවන් නේ. හරි.
පුතා හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන මේ හයිඩ්‍රජන් වායුව අපි භාවිතා කරනවා ඉන්ධනයක් ලෙස භාවිතා කරන්න පුළුවන් වාහනවල ඉන්ධනයක් ලෙස. ඒ වගේම හයිඩ්‍රජන් වායුව වැදගත් වෙනවා හයිඩ්‍රජන් වායුව බැලුන් ඉහළ යැවීමට කාලගුණික බැලුන් මේ වගේ විශාල බැලුන් එකක් තුල හයිඩ්‍රජන් වායුව පිරෙවුවාම සැහැල්ලු වායුවක් නිසා මේ බැලුන් එක ඉහළ යවන්න පුළුවන්. තව එකක් තමයි හයිඩ්‍රජන් වැදගත් වෙනවා මාගරින් නිෂ්පාදනයේට. ඒ කියන්නේ ශාක තෙල් වලින් මාගරින් නිෂ්පාදනයේට හයිඩ්‍රජන් වායුව වැදගත් වෙනවා. ඒ වගේම මේ හයිඩ්‍රජන් වායුව ක්ලෝරින් එකට එකතු කළා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවා ගැනීමට හයිඩ්‍රජන් වැදගත් වෙනවා. හයිඩ්‍රජන් ක්ලෝරින් වායුවත් එක්ක හයිඩ්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවා ගන්න පුළුවන්. තව එකක් තමයි මේ හයිඩ්‍රජන් වායුව නයිට්‍රජන් වායුවත් එක්ක එකට එකතු කරලා හදාගන්නවා ඇමෝනියා කියලා වායුවක්. ඇමෝනියා. අනේ ඇමෝනියා වායුව නිපදවා ගැනීමටත් හයිඩ්‍රජන් වායුව වැදගත් වෙනවා. මේකේ ප්‍රයෝජන ටික පුතේ දාලා තියෙනවා. ඒ නිසා බලන්න යටේ හයිඩ්‍රජන් වල භාවිත රොකට් නවීන මෝටර රථවල ඉන්ධන ලෙස එළවලු තෙල් වලින් හා ශාක තෙල් වලින් මාගරින් නිපදවීමට ඇමෝනියා හා මෙතනෝල් නිපදවීමට කාලගුණික උපකරණ ගුවන්ගත කිරීමට බැලුන් වල යොදා ගැනීමට ලෝහ පෑස්සීමට යොදා ගන්න ඔක්සි හයිඩ්‍රජන් දැල්ල සාදා ගැනීමට ඊළඟට පොහොර නිෂ්පාදනය කියන්නේ ඇමෝනියා යූරියා වගේ පොහොර වර්ග නිෂ්පාදනය. පුතා උතන ඔය හයිඩ්‍රජන් වල භාවිත කියන තැනට එහා පැත්තෙන් හිස් ඉඩක් තියෙනවා. හරිද? අනේ හිස් ඉඩ තුල ඔබට මෙන්න මෙහෙම ඕයනල් ලියන්න පුළුවන්. හයිඩ්‍රජන් වායුව පුතේ සැහැල්ලු වායුවක් නිසා ඕයනම් මෙන්න මේ විදිහට වාතයේ යටිකුරු විස්ථාපනෙන් එක්රස් කරගන්නත් පුළුවන්. එතනම ඉස්සරහන් දාගන්න හයිඩ්‍රජන් වල භාවිත කියන තැන හයිඩ්‍රජන් සැහැල්ලු වායුවක් බැවින් හයිඩ්‍රජන් සැහැල්ලු වායුවක් බැවින් වාතයේ යටිකුරු විස්ථාපනය මගින්ද වාතයේ යටිකුරු විස්ථාපනය මගින්ද වාතයේ යටිකුරු විස්ථාපනය මගින්ද එක්රස් කරගත හැක. එක්රස් කරගත හැක. එක්රස් කරගත හැක. පුතේ මේ රූප සටහන ඒ යටින් ඒ අසලින් ඇඳලා දාන්න. රූප සටහන අඳින්න. හොඳයි. එතනින් හයිඩ්‍රජන් වායුව අවසానයි. ඔක්සිජන් දෙවෙනි වායුව ඔක්සිජන්. මොනවාද ඔක්සිජන් වායුවේ භෞතික ගුණ? ඒ වගේම ඔක්සිජන් වල තියෙන රසායනික ගුණ. අර අනිත් වායු වගේම ඔක්සිජන් ගඳක් සුවඳක් නැති අවර්ණ වායුවක්. පළවෙනි එක ගන්ධයක් නැත ගඳක් නැත. දෙවෙනි එක අවර්ණයි. ඒ කියන්නේ වර්ණයක් නැත. වර්ණයක් නැත. තුන්වෙනි එක මේක ජලයේ සුළු වශයෙන් නැත්නම් මද වශයෙන් දිය වෙන්නේ. ජලයේ මද වශයෙන්. ඒ වගේම වාතයට වඩා ටිකක් සැහැල්ලු වායුවක්. වායුගෝලයේදී ඉහළට යනවා. ඉහළට යන වායුවක්. මේකේ වැදගත්ම රසායනික ගුණයක් තියෙනවා. ඔක්සිජන් කියන්නේ පුතේ දහන පෝෂක වායුවක්. ඔක
ඔක්සිජන් කියන්නේ දහන පෝෂක. ඒ කියන්නේ ගිනි ගැනීමට වැදගත් වන වායුවක්. දහන පෝෂක වායුවක්. ඒ වගේම ඔක්සිජන් වල තව වැදගත් තමක් තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද 32යි. සාපේක්ෂ අණුක ස්කන්ධය 32යි ඔක්සිජන් වල. ඒ වගේම ජීවීන්ට ශ්වසනය සඳහා මේක වැදගත් වෙනවා. ඒ වගේම ජීවීන්ට දහනය සඳහා ජීවීන්ට නෙවෙයි ඉන්ධන දහනය සඳහා වැදගත් වෙනවා. ශ්වසනයට ඔක්සිජන් ඕනි. දහනයට ඕනි. ඒ වගේම මේක ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුඵලයක් ලෙස මේ වායු පිට වෙලා යනවා. ඔක්සිජන් වායු පිට වෙනවා. මං සාමාන්‍යයෙන් ආයෙ කියන්නම්. භෞතික ගුණ යටතේ අපිට කියන්න පුළුවන් ගන්ධයක් නැහැ, වර්ණයක් නැහැ, ජලයේ මද වශයෙන් දිය වෙනවා. තව එකක් තමයි මේක සැහැල්ලු වායුවක්. තව එකක් ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් මේ ඔක්සිජන් කියන්නේ මේක අපි ඔක්සිජන් වායුව තව වැදගත්කමක් තමයි කිසි රසයක් කියන රසයක් වර්ණයක් ඒ මුකුත් නැහැ මේකේ. ඒ වගේම තව ඔක්සිජන් වල තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. මෙයා සාමාන්‍යයෙන් වායුගෝලයට වඩා ටිකක් ඝනත්වය අඩු වායුවක්. දාගන්නද මේ ටික? එක භෞතික ලක්ෂණයට තේ එක අවර්ණය දෙක ගන්ධයකින් තොරයි. තුන කාම්බර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතී. 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 ඊළඟ එක ජලයේ මද වශයෙන් දියවේ. ජලයේ මද වශයෙන් දියවේ. ජලයේ මද වශයෙන් දියවේ. ජලයේ මද වශයෙන් දියවේ. ඊළඟට වායුගෝලීය වාතයට වඩා තරමක ඝනත්වය වැඩිය. ගොඩක්ම නෙවෙයි. වායුගෝලීය වාතයට වඩා තරමක ඝනත්වය වැඩිය. හරි. රසායනික ලක්ෂණ පැත්තේ දාගන්න පුතේ. දහන පෝෂක වායුවකි. දහන පෝෂක වායුවකි. දහන පෝෂක වායුවකි. ඊළඟට සාපේක්ෂ අණුක ස්කන්ධය 32ක් වේ. සාපේක්ෂ අණුක ස්කන්ධය 32ක් වේ. ඊළඟ එක ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය වේ. 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 ඊළඟ එක ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයකි. ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයකි. ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයකි. හොඳයි.
පුතේ මාතෘකාව විද්‍යාගාරයේ ඔක්සිජන් වායුව නිෂ්පාදනය කිරීම. දැන් මම ඔබට හයිඩ්‍රජන් ගැන කියනකොට කිව්වා කොහොමද හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන්නේ? සිංක් වගේ ලෝහයක් මොනවටද දාන්නේ? අම්ලයකට. දැන් ඔක්සිජන් වායුව නිෂ්පාදනය කරන්න නම් මෙන්න මේ රසායනික සංයෝග ටික දිහා බලන්න. KMnO4 මොකද්ද මේ? potassium permanganate. potassium permanganate. ඊළඟට KClO3 මොකද්ද? potassium chlorate. potassium chlorate. එහෙම නැත්නම් තව අපිට ගන්න පුළුවන් KNO3 කියලා සංයෝගයක් තියෙනවා. potassium nitrate. potassium nitrate. තව ගන්න පුළුවන් මේ hydrogen peroxide. hydrogen peroxide. කොහොමද දන්නද ඔක්සිජන් වායුව නිෂ්පාදනය කරන්නේ? පුතා අපි මේ වගේ කැකෑරුම් නලයක් අරගෙන මේ කැකෑරුම් නලයට එක්ක පොටෑසියම් පර්මැංගනේට් කැබලි කීපයක් හරි නැත්නම් පොටෑසියම් ක්ලෝරේට් කැබලි කීපයක් හරි නැත්නම් පොටෑසියම් නයිට්‍රේට් කැට ලෙස තියෙන්නේ මේ මොනවා හරි කැට වර්ගයක් අරන් ඒකට යටින් තාපය දීලා රත් කරනවා. අන්න එතකොට මේකෙන් පිට වෙන්නේ මොන වායුවද? ඔක්සිජන් වායුව පිට වෙනවා. ඒ ඔක්සිජන් වායුව අපිට පුළුවන් ඕයි නම් මෙන්න මෙතනින් මෙහෙම ඇබයක් ගහලා මේ විදිහට ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එක්රස් කරගන්න. එතකොට මේ විදිහට ජලයේ යටිකුරු විස්ථාපනයෙන් ඔක්සිජන් වායුව රැස් කරගන්න පුළුවන්. මෙම බුළු දම දමා එනවා මෙතන එකතු වෙන්නේ ඔක්සිජන් වායුව. කියන්නේ කැකෑරුම් නලයක් අරන් පොටෑසියම් පර්මැංගනේට් මේක දම්පාට කැට වර්ගයක්. කොන්ඩිස් කියන්නේ මේකට පොටෑසියම් පර්මැංගනේට් හරි potassium chlorate හරි potassium nitrate හරි මේ තුනෙන් මොනවා හරි එකක් අරගෙන ඒ කැට මේ කැකෑරුම් නලයට දාලා යටින් රත් කරනකොට ඒකෙන් ඔක්සිජන් වායුව පිට වෙනවා. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ විදියට අපි ප්ලාස්කුවක් අරගෙන ඒ ප්ලාස්කුවට අපි දානවා මැංගනීස් ඩයොක්සයිඩ් කියන උත්ප්‍රේරකය. උත්ප්‍රේරකය දානවා මැංගනීස් ඩයොක්සයිඩ්. උත්ප්‍රේරකය දාලා ඒකට අපි එකතු කරනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙන්න මේ සර්ජිකල් ස්ප්‍රීට්. අන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාපු ගමන් මොකද්ද වෙන්නේ? මේකෙන් ඔක්සිජන් වායුව නිපදවා ගන්න පුළුවන්. ඒ නිසා විද්‍යාගාරය තුල ඔක්සිජන් වායුව නිෂ්පාදනයට මොනවද අපි පාවිච්චි කරන්නේ? එක පොටෑසියම් පර්මැංගනේට් කට රත් කරලා නැත්නම් පොටෑසියම් ක්ලෝරේට් කට රත් කරලා නැත්නම් පොටෑසියම් නයිට්‍රේට් ස්පටික රත් කරලා එහෙම නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපි එකතු කරනවා මොනවටද? මැංගනීස් ඩයොක්සයිඩ් කියන උත්ප්‍රේරකයට. ටියුට් එක බලන්න පුතේ. විද්‍යාගාරයේදී විවිධ පරීක්ෂණ සඳහා ඔක්සිජන් වායුව නිපදවා ගැනීමට සිදුවේ. ඔක්සිජන් නිපදවා ගැනීමට ඔක්සිජන් නිපදවා ගැනීමට වියෝජනය කළ හැකි සංයෝග රාශියක් ඇත. එක KMnO4 ඔබ ඉස්සරන් ලියන්න පොටෑසියම් පර්මැංගනේට් කියලා. පොටෑසියම් පර්මැංගනේට්. පළවෙනි එක පොටෑසියම් පර්මැංගනේට්. දෙක පුතේ ওই දෙක මාරු වෙලා තියෙන්නේ KNO3 ටියුට් එකේ තියෙන මේක KNO3 potassium nitrate potassium nitrate potassium nitrate
potassium nitrate. ඊළඟ එක potassium chloride. potassium chloride. අන්තිමක hydrogen peroxide. hydrogen peroxide. hydrogen peroxide. පුතේ නෝට් එක කියවන්න හොඳට. විද්‍යාගාරය තුළ ඔක්සිජන් වායු නිපදවා ගැනීම ක්‍රමය. වියලි කැකෑරුම් නලයකට පොටෑසියම් පර්මංගනේට් ස්වල්පයක් දාන්න. ඒට විසර්ජක නලයක් රූපේ පේනවා. ඒට විසර්ජක නලයක් කිරළ ඇබයක් ආධාරයෙන් වායු රෝධනය වන පරිදි සවි කරන්න. ඒ කියන්නේ මේ වගේ ගන්නලු විසර්ජක නලයක් මේ මගේ විසර්ජක නලයක් අරගෙන ඒ විසර්ජක නලයට දාන්නලු පොටෑසියම් පර්මංගනේට් කැට කිහිපයක්. ඊට පස්සේ මේ වගේ ඇබයක් අරගෙන ඒ ඇබේට මේ වගේ දාන්නලු මේ වගේ විසර්ජක නලයක්. හැබැයි ඒ විසර්ජක නලය වායු රෝධනය කරපු එකක්. වාතය නැති එකක්. මේ වගේ වායු රෝධනය කරපු එකක් මෙහෙම දාන්නලු ඔහොම. වායු රෝධනය කියන්නේ මේ හරිය හොඳට ග්‍රීස් හරි වැස්ලිම් හරි දාන්න ඕනේ. ඊට පස්සේ මේ කෙලවර මේ වගේ වායු සරාවක් ජලයේ පිරවූ වායු සරාවක් සම්බන්ධ කරන්නලු. ඊට පස්සේ තියෙන මේක තදින් රත් කරන්න. එතන මේකෙන් පිටවන ඔක්සිජන් වායුව පොටෑසියම් පර්මංගනේට් වියෝජනයෙන් ඒ පිටවන ඔක්සිජන් වායුව බබුළු දම මේ විදිහට එකතු වෙන්න පුළුවන්. රූපේ ආකාරයට සකස් කර කැකෑරුම් නලයේ ඇති පොටෑසියම් පර්මංගනේට් බන්සන් 1000ක ආධාරයෙන් රත් කරන්න. නිරීක්ෂණය දාගන්න පුතේ. නිරීක්ෂණය. පුතා මෙතන පොටෑසියම් පර්මංගනේට් පොඩක් බලන්න. මෙතන පොටෑසියම් පර්මංගනේට් තිබුණේ දම් පාටට. මේ පොටෑසියම් පර්මංගනේට් දම් පාටයි. මේක දම් පාට කැට වර්ගයක්. හරිද? පොටෑසියම් පර්මංගනේට් දම් පාටයි. දැන් මේක රත් කරනකොට මොකද්ද වෙන්නේ? එතන හැදෙනවා පොටෑසියම් මැංගනේට් කියලා જાතියක්. තව හැදෙනවා මැංගනීස් ඩයොක්සයිඩ් කියලා જાතියක්. ඊට පස්සේ ඔක්සිජන් නිපද වෙනවා. මෙන්න මේ පොටෑසියම් මැංගනේට් කොළ පාටයි. දැන් නලේ හිටියේ කවුද? පොටෑසියම් පර්මංගනේට්. KMnO4 පර්මංගනේට්. ඒක මොන පාටද? දම් පාටයි. ඒක රත් කළාට පස්සේ කොළ පාටට හැරෙනවා. එහෙනම් පළවෙනි නිරීක්ෂණය දාගන්න. පොටෑසියම් පර්මංගනේට් වල වර්ණය හා භෞතික ස්වභාවය පොටෑසියම් පර්මංගනේට් වල වර්ණය හා භෞතික ස්වභාවය වෙනස් වේ. වර්ණය හා භෞතික ස්වභාවය වෙනස් වේ. එතන වරහන් තුල දාගන්න පුතා. කැට ඊතලයක් කුඩු. මේකේ මුලින් තිබුණේ කැට අන්තිමට කුඩු වෙනවා. ඊළඟ එක දෙවැනි නිරීක්ෂණයකට රූල් දෙකක් දාලා තියෙනවා. විසර්ජන නලයේ කෙළවරින් පිටවන වායුව විසර්ජක නලයේ කෙළවරින් පිටවන වායුව විසර්ජක නලයේ කෙළවරින් පිටවන වායුව ජලයේ යටිකුරු විස්ථාපනය මගින් ජලයේ යටිකුරු විස්ථාපනය මගින්
ජලය යටිකුරු ස්ථාපනය මගින් වායු සරාව තුළ එක් රැස් වේ. වායු සරාව තුළ එක් රැස් වේ. දැන් පුතා මේක දම් පාටයිනේ මුලින්. මේක කොළ පාටයිනේ. මේක වතුරට දැම්මහම දැන් ඔය පොටාසියම් පර්මැංගනේට් කැට ටිකක් මේකට දාලා ඒක තදින් රත් කළාට පස්සේ ඔක්සිජන් ටික පිට වෙලා යනවනේ. පිට වෙලා ගියාට පස්සේ මේ ඉතිරි ටික අපි වතුර දැම්මොත් මේ ද්‍රාවණය කොළ පාට වෙනවා. මොකද පොටාසියම් පර්මැංගනේට් දම් පාට වුණාට රත් කළාට පස්සේ හැදෙන්නේ මැංගනේට්. ඒක කොළ පාටයි. සා මේකේ මෙහෙම කුඩු කුඩු වගේ જાතියක් තියෙනවා. පතුලේ තැම්පත් වෙනවා. ඒවා කළු පාටට හුරු જાතියක්. ඒ තමයි මැංගනීස් ඩයොක්සයිඩ්. ඒ නිසා ඔතන දාගන්න දෙවනි තරුලක් වන නලයේ ඉතිරි වන ද්‍රාවණය පොඩ්ඩක් ඉන්න. තුන්වෙනි තරුලක් වන නලයේ ඉතිරි වන ද්‍රාවණය ජලයට දැමූ විට කොළපාට ද්‍රාවණයක් සෑදෙන අතර කොළපාට වන අතර අවසානයේදී කළු පාට කුඩක් ඉතුරු වේ. right. නිරීක්ෂණය දාගන්න පුතේ. sorry නිගමනය පළවෙනි එක. රත් කළ විට KMnO4 වියෝජනයෙන් වායුවක් පිට වේ. රත් කළ විට KMnO4 වියෝජනයෙන් වායුවක් පිට වේ. පිටවන වායු ඔක්සිජන් ලෙස හඳුනාගත හැක. පුතේ මේකේ කලින් තිබිච්ච ද්‍රාවණය කොළ පාටයි රත් කරන්න කලින් දම් පාටයි. රත් කරාට පස්සේ ජලයට දැම්මහම මේක කොළ පාට වෙනවා. එහෙනම් දෙවනි නිගමනය දාගන්න. ඒකටත් රූල් දෙකක් තියෙනවා. නලයේ ඉතිරිවන ද්‍රාවණය ජලය කොළපාට කරන බැවින් ද්‍රව්‍ය රසායනික වෙනස් වී ඇති බව පැහැදිලිය. නලයේ ඉතිරෙන ද්‍රාවණය ජලය කොළපාට කරන බැවින් ද්‍රව්‍ය රසායනිකව වෙනස් වී ඇති බව පැහැදිලිය. හරි. තුන්වෙනි තරු ලකුණ
මෙහිදී සිදුවන්නේ තාපය මගින් මෙහිදී සිදුවන්නේ තාපය මගින් මෙහිදී සිදුවන්නේ තාපය මගින් මෙහිදී සිදුවන්නේ තාපය මගින් potassium permanganate මෙහිදී සිදුවන්නේ තාපය මගින් potassium permanganate පහත ආකාරයට වියෝජනය වීමයි පහත ආකාරයට වියෝජනය වීමයි පහත ආකාරයට වියෝජනය වීමයි හරි පහත ආකාරයට වියෝජනය වීමයි පුතේ මේ සමීකරණය මෙහෙමයි තියෙන්නේ මේ ඉස්සලා මේක ලියා ගන්න ඒකේ මෙතන ලියලා තියෙනවා potassium permanganate පොඩ්ඩක් මම ලියනකන් ඉන්නවද මොකද රූල් ටික බැලන්ස් කරන ආය තාම මොකුත් ලියන්න නැහැ potassium permanganate මෙතන potassium manganate මෙතන manganese dioxide මෙතන oxygen මේ සමීකරණය දාගන්න පුතා මේක තුලිත කරන්න මෙතෙන්ට දෙකක් දාන්න ඕනේ වෙන මොකුත් නෑ පහළ තියෙන රූල් ඔක්කොම පහළ කියන්නේ ඒකට අදාළව තියෙන රූල් ටික ගන්න ළමයි දැන් මේකට potassium permanganate නැතිව ඔයනම් potassium nitrate potassium chlorate කියන ද්‍රව්‍ය භාවිතා කරන්නත් පුළුවන්. දැන් potassium nitrate අපි අරගෙන ඒක රත් කළොත් එතනින් හැදෙන්නේ potassium nitrite ධන ඔක්සිජන් වායුව. මේක තුලිත කරන්න මෙතෙන්ට දෙකයි මෙතන දෙකයි දැම්මම හරි. ඒකනොත් ලැබෙන ඔක්සිජන් වායුව potassium permanganate ම අවශ්‍ය නැහැ. potassium chlorate දැම්මොත් ඒක රත් කරලා potassium chloride ධන ඔක්සිජන් වායුව ඒකනොත් ගන්න පුළුවන්. ඒකත් තුලිත කරන්න මෙතෙන්ට දෙකයි මෙතෙන්ට දෙකයි මෙතෙන්ට තුනයි දැම්මම හරි. හැබැයි ඒකේ තව විශේෂත්වයක් තියෙනවා. මේක රත් කරනකොට මේකට භාවිතා කළා නම් උත්ප්‍රේරකයක්. මොකද්ද මේ උත්ප්‍රේරකය manganese dioxide. මේ උත්ප්‍රේරක කියන එක ඊළඟ පාඩමේදී කෙරෙන්නේ පුතේ. ඒතර potassium chlorate රත් කරනකොට ඒකට manganese dioxide භාවිතා කළා නම් මොකද්ද වෙන්නේ? ඊට වඩා අඩු උෂ්ණත්වයේදී මේක වියෝජනය කරන්න පුළුවන්. හරි? ඒ නිසා දාගන්න මේ විදිහට potassium nitrate හා potassium chlorate රත් කිරීමෙන් potassium nitrate හා potassium chlorate රත් කිරීමෙන් වියෝජනය වී වායුමය ඵලයක් ලෙස ඔක්සිජන් ලැබේ. වායුමය ඵලයක් ලෙස ඔක්සිජන් ලැබේ. රයිට් ළමයි. රූල් දෙකක් තියෙනවා. ඒ රූල් දෙකේ අර දෙක දාගන්න potassium nitrate, potassium chlorate කියන දෙක.
සමීකරණ දෙක දාගන්න. ඉතුරු ඉඩ ප්‍රමාණය තුල ඕක පුතේ ඔක්සිජන් වායුව නිෂ්පාදනය කරන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගන්නත් පුළුවන්. හැබැයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගත්තොත් ඒක රත් කරන්න ඕනේ නැහැ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට මැංගනීස් ඩයොක්සයිඩ් කියන උත්ප්‍රේරකය දැම්මහම මේ මැංගනීස් ඩයොක්සයිඩ් කියන උත්ප්‍රේරකය දැම්මහම කෙලින්ම ආය රත් කිරීමකින් තොරව ඔක්සිජන් වායුව ලබා ගන්න පුළුවන්. අපි ඒකත් ලියමුද? දාගන්න අන්තිම තරු ලකුණ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය සඳහා රත් කිරීම අවශ්‍ය නොවේ. රත් කිරීමක් අවශ්‍ය නොවේ. උත්ප්‍රේරකයක් ලෙස මැංගනීස් ඩයොක්සයිඩ් මැංගනීස් ඩයොක්සයිඩ් වරහන් අස්සේ MnO2 උත්ප්‍රේරකයක් ලෙස මැංගනීස් ඩයොක්සයිඩ් වරහන් අස්සේ MnO2 මැංගනීස් ඩයොක්සයිඩ් භාවිතා කළ හැකිය. අන්න අර අන්තිම සමීකරණය දාගන්න පුතේ. හරිනේ. දැන් අපිට ඔක්සිජන් වායුව හඳුනා ගන්න පුළුවන් මෙහෙම. මේ වගේ ඔක්සිජන් වායුව සහිත වායු සරාවක් ගන්න. මේ ඔක්සිජන්. ඒ වායු සරාවේ කටාසලට ලං කරන්න පුලිඟු කීරක්. දැන් ඔබට මතක ඇති හයිඩ්‍රජන් වායුව හඳුනා ගන්නකොට මං ඒකට ඇල්ලුවේ මොන කීරක්ද? දැල්ලූ කීරක්. මේකට අල්ලන්න ඕනේ පුලිඟු කීරක්. පුලිඟු කීරක් අල්ලන විට මේ පුලිඟුව තියෙන්න ඕනේ කෙලවරේ. පුලිඟුව විතරයි දැල්ල නැහැ. පුලිඟු කීරක් අල්ලපු ගමන් ඒක ආයේ දැල්ල හදනවා නම් වායුව ඔක්සිජන්. දාගන්න මේ විදිහට වායු සරාවේ කටාසලට පුලිඟු කීරක් ඇල්ලුව විට ඒ දීප්තිමත්ව දැල්වේ. ඊට හේතුව ඔක්සිජන් දහන පෝෂකයක් නිසාය. හරි. පුතේ ඔක්සිජන් වායුවේ ප්‍රයෝජන එක ප්‍රයෝජනයක් තමයි සීලම දේවල් දහනය සඳහා
මොකද ඔක්සිජන් කියන්නේ දහන පෝෂකයක්නේ. දහනය සඳහා ඔක්සිජන් වායුව වැදගත් වෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඔය ඔක්සිජන් ටැංකි බැඳගෙන මෙහෙම ඔක්සිජන් ටැංකි බැඳගෙන යනවා කිමුදුන් කරුවෝ. කිමුදුන් කරුවන් කඳු නගින්නම් ගගනගාමීන්ට ඒ ඔක්කොටම මේ ඔක්සිජන් වැදගත් වෙනවා. රෝහල් වල තියෙන ඔක්සිජන් මේ වගේ ටැංකි රෝගීන්ට කෘතිම ශ්වසනය සඳහා වැදගත් වෙනවා. තව එකක් තමයි ඔය ගරාජ් වල මේ වගේ ලොකු විශාල ඔක්සිජන් ටැංකි තියෙනවා. ඒ ටැංකියේ යවනවා මේ වගේ ඔක්සිජන් වායුව. මේ පැත්තෙන් එනවා ඇසිටලින් වායුව. එකෙන් ලෝහ පාස්සන්න මේ වගේ දැල්ලක් හදා ගන්නවා. ඒ දැල්ලට අපි කියනවා ඔක්සි ඇසිටලින් දැල්ල. ඔක්සි ඇසිටලින් දැල්ල සාදා ගැනීමට වැදගත් වෙනවා. එහෙම නැත්නම් තව ඔක්සි හයිඩ්‍රජන් දැල්ල. ඔක්සි හයිඩ්‍රජන් දැල්ල සාදා ගැනීමට ඔක්සිජන් වායුව වැදගත් වෙනවා. තව ඔක්සිජන් වායුව වැදගත් වෙනවා මෙන්න මේ අම්ල නිෂ්පාදනය කිරීමට. සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන්න, නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරන්න වැදගත් වෙනවා. ඒ වගේම ද්‍රව ඔක්සිජන් වැදගත් වෙනවා ගුවන් යානාවල, අභ්‍යවකාශ යානාවල භාවිතා කරනවා. ඒ ටික දාලා තියෙනවා පොඩ්ඩක් කියවමුද පුතේ? ඔක්සිජන් වායුවේ භාවිත සියලුම ජීවීන්ගේ ශ්වසනය සඳහා. ශ්වසනය අපහසු රෝගීන්ට කෘතිම ශ්වසනය ලබා දීමට. කිමිදුම් කරුවන්, කඳු නගින්නන් හා ගගනගාමීන්ට. ඊළඟට තව ඔක්සිජන් වැදගත් වෙනවා. එහා පැත්ත පෙළ ගන්න. ඔක්සි ඇසිටලීන්, ඔක්සි හයිඩ්‍රජන් දැල්ල සාදා ගැනීමට. ඊළඟට ඔක්සිජන් වායුව වැදගත් වෙනවා නයිට්‍රික් අම්ලය, සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමට. ඊළඟට ධාරා උෂ්මකයේ තුළ උණුසුම් ඔක්සිජන් යැවීමට. අභ්‍යවකාශ යානාවල ද්‍රව ඔක්සිජන් දහන පෝෂකයක් ලෙස. ඊළඟට ඔක්සිජන් වායුව මගින් බැක්ටීරියා විනාශ කරන්න භාවිතා කරනවා. එනිසා ඔය විදිහට ඔක්සිජන් භාවිතා කරන අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ අනුව ඔක්සිජන් වායුවත් එතනින් අවසానයි පුතේ. හයිඩ්‍රජන් ඉවරයි, ඔක්සිජන් ඉවරයි. තවත් එක වායුවක් තියෙනවා. වායුව කාබන් ඩයොක්සයිඩ්. දැන් කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වායුවේ තියෙනවා භෞතික සහ රසායනික ලක්ෂණ. මොනවාද කාබන් ඩයොක්සයිඩ් වායුවේ භෞතික සහ රසායනික ලක්ෂණ? දැන් CO2 වායුව ගත්තොත්, කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තොත් මේ කාබන් ඩයොක්සයිඩ් වායුවේ භෞතික ලක්ෂණයි අපි රසායනික ලක්ෂණයි සලකා බැලුවොත් පළවෙනි දේ තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව ආවරණයි. හරිද? ඒ වගේම මේක ගඳක් සුවඳක් නැති වායුවක්. ඊළඟට ජලයේ දිය වෙනවා. ජලයේ දිය වෙන වායුවක් කාබන් ඩයොක්සයිඩ් කියන. හොඳටම දිය වෙන්නේ නැහැ, සුළු වශයෙන් දිය වෙනවා. ඒ වගේම වාතයේ ඝනත්වයට වඩා කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය වැඩි. කාබන් ඩයොක්සයිඩ් වැඩි ඝනත්වයක් තියෙන්නේ. ඒක රසායනික ලක්ෂණ තමයි මේක ගිනි ගන්න නැති එකක්. ඒ කියන්නේ දහන අපෝෂක වායුවක්. කාබන් ඩයොක්සයිඩ් වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. හරිද? ඒ වගේම මේකේ විශේෂත්වයක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව හුණු දියර තුලට යවුවාම හුණු දියර කිරිපැහැ ගැන්වීම එහි විශේෂත්වයක්. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඔබ භෞතික ලක්ෂණ ටික දාගන්න පුතේ. භෞතික ලක්ෂණ අවර්ණය ඊළඟට ගඳක් සුවඳක් නැත. තුන්වෙනි එක ජලයේ සුළු වශයෙන් දිය වේ.
ජලයේ සුළු වශයෙන් දිය වේ. ජලයේ සුළු වශයෙන් දිය වේ. ඊළඟ එක වාතයේ ඝනත්වයට වඩා වැඩි ඝනත්වයක් ඇත. වාතයේ ඝනත්වයට වඩා වැඩි ඝනත්වයක් ඇත. වාතයේ ඝනත්වයට වඩා වැඩි ඝනත්වයක් ඇත. ඊළඟ එක කාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතී. කාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතී. වායුවක් ලෙස පවතී. හරි. අනිත් පැත්තේ රසායනික ගුණ යටතේ දහන පෝෂකයක් නොවේ. දහන පෝෂකයක් නොවේ. ඊළඟ එක සාපේක්ෂ අණුක ස්කන්ධය 44කි. සාපේක්ෂ අණුක ස්කන්ධය 44කි. සාපේක්ෂ අණුක ස්කන්ධය 44කි. ඊළඟට හුණු දියර කිරි පැහැයට හැරේ. හුණු දියර කිරි පැහැයට හැරේ. ඊළඟ එක වායුගෝලයේ ඊතා සුළු වශයෙන් නැත. වායුගෝලයේ ඊතා සුළු වශයෙන් නැත. වරහන් තුල සිට 0.03ක්. සිට 0.03ක්. ඊළඟ රසායනික ගුණය ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍යයක් වේ. ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍යයක් වේ. ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍යයක් වේ. ඊළඟ එක ශ්වසනයේ ජීවින්ගේ ශ්වසනයේ අතුරු ඵලයකි. ජීවින්ගේ ශ්වසනයේ අතුරු ඵලයකි. හරි. ඊළඟට පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය කිරීම. දැන් කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය කරන්න ඔය කැල්සියම් කාබනේට් එහෙම නැත්නම් මැග්නීසියම් කාබනේට් එහෙම නැත්නම් සෝඩියම් කාබනේට් මේ මොනවා හරි ලෝහ කාබනේටයකට ලෝහවල කාබනේටයකට තනුක අම්ලයක් දැම්මනම් හරි. ඒකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නැත්නම් තනුක සල්ෆියුරික් අම්ලය වගේ එකක් හොඳයි. දැන් අපිට ඉස්සලම කරන්න පුළුවන් මේ වගේ ෆ්ලාස්ක් එකක් අරගෙන මේ ෆ්ලාස්ක් එකට අපි දානවා පුංචි කැල්සියම් කාබනේට් කැබලි ටිකක්. ඊට පස්සේ මෙතනින් අපි තිසල් පුනීලයක් ඇබේ ගහලා තිසල් පුනීලයක් සවි කරනවා. ඒකදී තිසල් පුනීලේ මේ වගේ බටේ පොඩ ඉහළින් තියනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් කියන බර වැඩි වායුවක්. ඉතින් ඒක හැම වෙලේම යටට යන්නේ. ඊට පස්සේ අපි විසර්ජක නලයක් ගන්නවා. ඒ විසර්ජක නලය යටටම දාන්න. එතකොට යටින් තමයි කාබන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන් වෙන්නේ. උඩින් නෙවෙයි. දැන් හයිඩ්‍රජන් වායුව නම් උඩට යන වායුවක්. සැහැල්ලුනේ. මේක පහළට යන වායුවක්. ඊට පස්සේ මේක අරගෙන ඔයනම් කාබන් ඩයොක්සයිඩ් වායුව මෙහෙම එකතු කරගන්නත් පුළුවන්. මේ විදිහට එකතු කරගන්නවා නම් අපි ඒකට කියන්නේ වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් එකතු කරගන්නවා කියලා.
ඇයි කාබන් ඩයොක්සයිඩ් වායුව මෙහෙම එකතු කරන්න පුළුවන් වෙන්නේ? මේ තිසල් පුනිලයට දානේ අම්ලය මං කිව්වේ නෑ. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒතකොට මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේකට වැටෙන්න සලස්සනකොට මේකෙන් පිට වෙනවා CO2 වායුව. ඒ CO2 වායුව මේ විදිහට වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න පුළුවන්. ඇයි වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් එකතු කරන්න පුළුවන් වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය වැඩි නිසා හැම වෙලේම නලයේ පතුලට තමයි මේ කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු වෙන්නේ. පතුලට යනවා. ඒකයි ඔය ගිනි නිවන්න කාබන් ඩයොක්සයිඩ් වායුව පාවිච්චි කරන්නේ. මොකද ගින්නක් තියෙන තැනකට කාබන් ඩයොක්සයිඩ් වායුව ගහනකොට කාබන් ඩයොක්සයිඩ් අර ගිනි නිවන උපකරණයෙන් විදිනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව හැම වෙලෙම පහළට යනවා. පහළට යනකොට ඒ යට තියෙන ඔක්සිජන් වායුව උඩට තල්ලු වෙලා යනවා. ඔක්සිජන් වායුව උඩට යනකොට දහන පෝෂකේ ඉවත් වෙන නිසා ගින්න නිවිලා යනවා. කොහොමද කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දහන අපෝෂකයක්නේ. එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වායුව සාමාන්‍යයෙන් මේ විදිහට එකතු කරගන්නත් පුළුවන්. මේ විදිහට එකතු කරගන්නවා නම් අපි ඒකට කියන්නේ ජලයේ උඩුකුරු ජලයේ යටිකුරු විස්ථාපනය කියලා. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව ඕනනම් වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් එකතු කරගන්නත් පුළුවන්. නැත්නම් ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්නත් පුළුවන්. රයිට්. බලන්න මේ විදිහට ලෝහ කාබනේට හෝ බයිකාබනේට එකට තනුක අම්ලයක් දැමීමෙන් CO2 නිපදවා ගත හැකිය. විද්‍යාගාරය තුළ CO2 වායුව නිපදවා ගැනීම රූපයේ ආකාරයට වට අඩි ප්ලාස්කුවකට හෝ කේතු ප්ලාස්කුවකට හෝ හුණුගල් හෝ කොරල් කැබලි කීපයක් දමන්න. කැල්සියම් කාබනේට් වරහන් තුළ තිසල් පුනීලයකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පුරවා ඇටවුම සකස් කර තිසල් පුනීලයේ කරාමේ අරින්න. තිසල් පුනීලයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දාලා තිසල් පුනීලයේ කරාමේ අරින්න. ඒතර මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කැල්සියම් කාබනේට් කැබලි වලට හුණුගල් කැබලි වලට වැටෙනවා. එතෙන්දි මම ඒකේ ප්‍රතික්‍රියාව ලියන්නම්. මේ දෙක අතර ප්‍රතික්‍රියාව කැල්සියම් කාබනේට් කැබලි හයිඩ්‍රොක්ලෝරික් සමග ප්‍රතික්‍රියා කළාට පස්සේ ලැබෙන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය. ඒතර මේකෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන්නේ. ඒ පිටවන කාබන් ඩයොක්සයිඩ් තමයි මේ වගේ වායු සරාව තුල එකතු කරගන්න පුළුවන් වෙන්නේ. එතන නිරීක්ෂණ කියන තැන දාගන්න පුතේ. බුබුලු දමමින් කැල්සියම් කාබනේට් සමග බුබුලු දමමින් කැල්සියම් කාබනේට් සමග බුබුලු දමමින් කැල්සියම් කාබනේට් සමග හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරයි. එදී කැල්සියම් කාබනේට් ෂේ වේ. නිගමනය පුතා අන්නර සමීකරණය ලියා ගන්න ඉස්සෙල්ලාම මේ සමීකරණය කැල්සියම් කාබනේට් වලට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මහම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. කැල්සියම් ක්ලෝරයිඩ් ලවණය හැදෙනවා. ඒ වගේම තව ජලය ලැබෙනවා. හොඳයි. ඊට යටින් දාගන්න මේ විදිහට සෑදන කැල්සියම් ක්ලෝරයිඩ් සහ ජලය සෑදන කැල්සියම් ක්ලෝරයිඩ් සහ ජලය
සෑදෙන කැල්සියම් ක්ලෝරයිඩ් සහ ජලය සෑදෙන කැල්සියම් ක්ලෝරයිඩ් සහ ජලය ප්ලාස්ක්වේ ඉතිරිවන අතර සෑදෙන කැල්සියම් ක්ලෝරයිඩ් සහ ජලය ප්ලාස්ක්වේ ඉතිරිවන අතර කාබන් ඩයොක්සයිඩ් වායු සරාව තුල ජලයේ යටකුරු විස්ථාපනයෙන් එක් රැස් වේ. හරි. පුතේ ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනාගන්නේ කොහොමද? කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනාගන්නේ අපි මේ සඳහා අපි භාවිතා කරන හුණු දියර. මේ හුණු දියර අවර්ණයි. අවර්ණ හුණු දියර. අවර්ණය කියන්නේ ජලය වගේ. මේ වගේ නලයක් අරගෙන මේ නලයට දානවා හුණු දියර ටිකක්. හුණු දියර සල්පයක් ගන්නවා. හුණු දියර කියන්නේ මොනවද දන්නවද? ඒකේ තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න හුණු දියර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ හුණු දියර වලට අපි යවනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. හුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් වායුව යවනකොට බුබුලු පේකෙන් පිට වෙනවා. හුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් වායුව යවනකොට ටක් ගන්න හුණු දියර කිරි පාට අවලම්බනයක් හැදෙනවා. හුණු දියර කිරි පාට වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව යවනකොට. ඊට පස්සේ එක දිගටම තව කාබන් ඩයොක්සයිඩ් එවනකොට මේ කිරි පාට වුණාට පස්සේ අකණ්ඩව තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් එනකොට ආය මේක අවර්ණ වෙනවා. නැවත අවර්ණ වෙනවා. මොකක්ද වෙන්නේ? හුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් ඔන්න හුණු දියර වලට යවනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව යවනකොට ඒ දෙක අතර ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා කැල්සියම් කාබනේට් සහ ජලය. මෙන්න මේ කැල්සියම් කාබනේට් හැදෙන නිසා තමයි හුණු දියර කිරි පාට වෙන්නේ. හුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් යවනකොට කැල්සියම් කාබනේට් හැදෙනවා. මේ සෑදෙන කැල්සියම් කාබනේට් නිසා හුණු දියර කිරි පාට වෙනවා. ඔබ හිතන්න මේකට තව කාබන් ඩයොක්සයිඩ් යවනවා කියලා. ඒ කියන්නේ කැල්සියම් කාබනේටුයි ජලයයි හැදුනා. බලන්න. කැල්සියම් කාබනේටුයි ජලයයි හැදුනා. මේකට නැවතත් තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් යවනකොට මොනවද හැදෙන්නේ? කැල්සියම් බයිකාබනේට් හැදෙනවා. මෙන්න මේ කැල්සියම් බයිකාබනේට් අවර්ණ නිසා නැවත මේ කිරිපාට ද්‍රාවණයට හැදිච්ච කිරිපාට ද්‍රාවණයට තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් යවනකොට කැල්සියම් බයිකාබනේට් සෑදීම නිසා යලි අවර්ණ වෙනවා. තවත් එක පාරක් කියලා දෙන්නම්. හුණු දියර වලට අවර්ණයි හුණු දියර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කාබන් ඩයොක්සයිඩ් වායුව යවනකොට ඔන්න හුණු දියර කිරිපාට වෙනවා. ඒ කිරිපාට ද්‍රාවණයට තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් යවනකොට බයිකාබනේටේ සෑදෙන නිසා හුණු දියර ඒ කිරිපාට ද්‍රාවණය යලි අවර්ණ වෙනවා. ලියන්න මෙහෙම. කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම සඳහා වායුව හුණු දියර පුතා වරහන් අස්සේ මෙහෙම දාගන්න. වායුව හුණු දියර ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. වායුව හුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් බුබුලනය කළ යුතුය. හුණු දියර තුලින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් බුබුලනය කළ යුතුය.
එවිට සෑදන කැල්සියම් කාබනේට් එවිට සෑදන කැල්සියම් කාබනේට් එවිට සෑදන කැල්සියම් කාබනේට් එවිට සෑදන කැල්සියම් කාබනේට් ජලයේ අවලම්බනය වන නිසා එවිට සෑදන කැල්සියම් කාබනේට් ජලයේ අවලම්බනය වන නිසා ජලයේ අවලම්බනය වන නිසා එවිට සෑදන කැල්සියම් කාබනේට් ජලයේ අවලම්බනය වන නිසා කිරි පැහැවේ එවිට සෑදන කැල්සියම් කාබනේට් ජලයේ අවලම්බනය වන නිසා කිරි පැහැවේ මේක උඩ සමීකරණය දාගන්න පුතේ උඩ සමීකරණය විතරක් කිරි පැහැවේ උඩ සමීකරණ විතරයි ඊළඟට දාගන්න තවදුරටත් කිරිපාට ද්‍රාවණය තුලට තවදුරටත් කිරිපාට ද්‍රාවණය තුලට තවදුරටත් කිරිපාට ද්‍රාවණය තුලට තවදුරටත් කිරිපාට ද්‍රාවණය තුලට CO2 යවූ විට CO2 යවූ විට CO2 යවූ විට CO2 යවූ විට ද්‍රාවණය නැවත අවර්ණ වෙයි ද්‍රාවණය නැවත අවර්ණ වෙයි ද්‍රාවණය නැවත අවර්ණ වෙයි ඊට හේතුව සෑදන කැල්සියම් කාබනේට් නිසාය ඊට හේතුව කැල්සියම් බයිකාබනේට් නිසාය ඊට හේතුව කැල්සියම් බයිකාබනේට් නිසාය කැල්සියම් බයිකාබනේට් නිසාය ඊට හේතුව සෑදන කැල්සියම් බයිකාබනේට් නිසාය දැන් දෙවනි සමීකරණය දාගන්න පුතේ හරි ඕකේ යටින් දාලා තියෙනවා මෙන්න මෙහෙම කරුණක් හයිඩ්‍රජන් වායුව සැහැල්ලු වායුවක් බැවින් ජලයේ යටිකුරු විස්ථාපනයෙන් මෙන්ම වාතයේ යටිකුරු විස්ථාපනයෙන් එක්රැස් කරගත හැක ඔක්සිජන් වායුව ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එක්රැස් කරගනී කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලීය වාතයට වඩා බර වැඩි බැවින් ජලයේ යටිකුරු විස්ථාපනයෙන් මෙන්ම වාතයේ උඩුකුරු විස්ථාපනයෙන්ද එක්රැස් කරගත හැක. ඊට පුතේ CO2 වායුවේ ප්‍රයෝජන. මේ CO2 වායුව අධික පීඩනයක් යටතේ CO2 වායුව අධික පීඩනයක් යටතේ අපි ජලය දිය කරනවා. ජලය දිය කළාට පස්සේ ලැබෙන්නේ අපට මෙන්න මේ අම්ලය. මේ අම්ලයට අපි කියනවා කාබනික් අම්ලය කියලා. මෙන්න මේ කාබනික් අම්ලය පෙන නගින සිසිල් බීම නිපදවා ගැනීමට වැදගත් වෙනවා. සෝඩා බෝතලයක් කැඩුවාම බුබුලු පිට වෙන්නේ මොනවද? මේ දිය වෙලා තියෙන CO2 වායුව. ඒ නිසා පෙන නගින සිසිල් බීම සමහර සිසිල් බීම වර්ග බෝතලේ මෝඩිය කැඩුවාම පෙන එනවා. සෝඩා, ක්‍රීම් සෝඩා, කොකා කෝලා වගේ ඒවා ඒවායේ මේ උදාහරණ ලෙස ගන්න පුළුවන්. ඒ පෙන නගින සිසිල් බීම හදන්න CO2 වායුව වැදගත් වෙනවා. තව එකක් තමයි CO2 දහන අපෝෂකයක්. දහන අපෝෂකයක්. ඒ වගේම වාතයට වඩා ඝනත්වයේ වැඩි, බර වැඩි වායුවක්. ඒ නිසා ගිනි නිවීමට CO2 වායුව භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම CO2 වායුව ඔය કૃතිම වැසි ඇති කිරීමට ගන්නවා. ඔබ දන්නවද මේ CO2 කැට කරන්න පුළුවන්. ඒ කියන්නේ CO2 ඝන ලෙස ලබා ගන්න පුළුවන්. CO2 කැට. අපි ඒකට කියනවා වියලි අයිස් කියලා. වියලි අයිස්.
CO2 කැට. වියලි අයිස් ඩ්‍රයි අයිස් කියන්නේ ඕවට. ඔය වියලි අයිස් තමයි ඩ්‍රයි අයිස් තමයි CO2 කැට තමයි අර සමහර වෙඩින් වලදී පොල් තෙල් පහන එහෙම පත්තු කරනකොට දුමක් ලෙස එකපාරට පිට වෙලා යන්නේ. ඒ කාබන් ඩයොක්සයිඩ් කැට. අපි කියවල බලමුද? කාබන් ඩයොක්සයිඩ් වගේ භාවිතය යටතේ පෙන නගින සෙසිල් බීම නිෂ්පාදනයට දහන අපෝෂක වායුවක් නිසා ගිනි නිවීමට යොදා ගනී. කෘතිම වැසි ඇති කිරීමට යොදා ගනී. වියලි අයිස් හෙවත් ඝන කාබන් ඩයොක්සයිඩ් අධික ශීතකාරකයක් ලෙස භාවිතා කිරීම. ඒක ඍණ 77 සෙන්ටිග්‍රේඩ් රත්වන විට ද්‍රව නොවී කෙලිම වායු බවට පත්වන බැවින් ආහාර හා ඖෂධ ප්‍රවාහනයේදී ශීතකාරකයක් ලෙස භාවිතා කිරීම. යකඩ නිස්සාරණයේදී අවශ්‍ය ඔක්සිහාරකය වන කාබන් මොනොක්සයිඩ් වායුව නිපදවීමට කෝක් සමග ප්‍රතික්‍රියා කරවීමට යොදා ගන්නවා. හරිනේ? ඒ නිසා පුතේ මෙතනින් අපේ මේ කොටසින් අපේ පාඩම අවසానයි. 16 වෙනි පාඩම පදාර්ථයේ වෙනස් වීම කියන එක අවසానයි. නමුත් මම ඔබට පුංචි වෙලාවක් දෙනවා. එතනින් පස්සේ ඔබ විනාඩි 10ක් විතර මේ වීඩියෝ එක ඔෆ් කරලා මේ බහුවර්ණ ප්‍රශ්න තියෙනවා කීයක්ද 28ක් බහුවර්ණ 28 තනියම කරන්න. ඊට පස්සේ නැවත වීඩියෝ එක ඔන් කරන්න. ඔන් කළාට පස්සේ පුළුවන් ඔබට හරි වැරදි ටික බලා ගන්න. එහෙනම් තනියම ඉස්සෙල්ලා බහුවර්ණ ප්‍රශ්න ටික කරන්න පටන් ගන්න දැන්. හරි පුතේ ප්‍රශ්න අංක 1 බලන්න. A පදාර්ථ අවකාශ ඉඩක් ගනී. හරි. පදාර්ථ වලට බරක් ඇත. හරි. වායු වලට බරක් නැත. වැරදි. AB පමණයි හරි. උත්තරේ 3. 2 අයිස් රත් කළ විට ද්‍රව ජලය බවට පත්වේ. හරි. ලුණු කැටයක් ලිපට දැමුව විට පිපිරියයි. හරි. පුතා මේ දෙකම මොන විපර්යාසද? භෞතික විපර්යාස. A හා B භෞතික විපර්යාස. පිළිතුරු අංක 3. ඊළඟ එක පොටෑසියම් පර්මංගනේට් රත් කළා. ඒක මොන ප්‍රතික්‍රියාවක්ද? රසායනික වියෝජන ප්‍රතික්‍රියාවකි. පිළිතුර 2. 4 රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ප්‍රතික්‍රියක වල ස්කන්ධය ලැබෙන ඵල ස්කන්ධයට හරියටම සමාන වන බව කියවෙන්නේ මොකෙන්ද කියලා අහනවා. මේ නියමයේ නම ස්කන්ධ සංස්ථිති නියමය. ස්කන්ධ සංස්ථිති නියමය. ප්‍රශ්න අංක 5 සක්‍රිතා ශ්‍රේණිය මොනවද? ලෝහ වර්ගීකරණයකි. පිළිතුරු අංක 4 ලෝහ වර්ගීකරණයකි. ප්‍රශ්න අංක 6 ඇලුමිනියම් ධන ඔක්සිජන් Al2O3 මේ සමීකරණය තුලිත කරලා ඇලුමිනියම් ධන ඔක්සිජන් ඇලුමිනියම් ඔක්සයිඩ් මේක තුලිත කරන්න නම් මෙතෙන්ට මුලින්ම 2ක් දැම්මහම මෙතෙන්ට 4ක් දැම්මහම මෙතෙන්ට 3ක් දාන්න වෙනවා. එහෙනම් ABC කියන්නේ 4 3 2 4 3 2 පිළිතුරු අංක 3. ඊළඟ ප්‍රශ්නය AB CD AC BD මේක මොන ප්‍රතික්‍රියාවක්ද? ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවක්. මේකට ගැළපෙන උත්තරය අංක 2. බේරියම් ක්ලෝරයිඩ් සල්ෆියුරික් barium sulfate sodium chloride. ප්‍රශ්න අංක 8
සක්‍රතා ශ්‍රේණියේ ඉහළින්ම ඇති ලෝහ නිස්සාරණය කරගනු ලබන්නේ කොහොමද? ඒ තමයි විද්‍යුත් විච්ඡේදනය මගින්. විද්‍යුත් විච්ඡේදනය මගින්. ප්‍රශ්නාංක 9 සරල භෞතික ක්‍රම මගින් නිස්සාරණය කරගනු ලබන්නේ ඒ තමයි සක්‍රතා ශ්‍රේණියේ පහළින්ම පිහිටි ලෝහ මොනවද? උත්තරේ දෙක රත්රන් සිල්වර් ප්ලැටිනම්. පිළිතුරංක 2. ධාරා උෂ්මකයේ තුල හීමටයිට් ඔක්සි හරණය සිදු කරන්නේ කුමන වායුමය සංඝටකය මගින්ද? ඒ තමයි කාබන් මොනොක්සයිඩ්. උත්තරේ 3. කාබන් මොනොක්සයිඩ්. 11 සක්‍රතා ශ්‍රේණියේ සකසා ඇත්තේ ලෝහ වර්ගවල ඒ තමයි ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවය අනුව සක්‍රියතාවය වැඩි ලෝහයේ සිට අඩු ලෝහයට ඒ අනුව පිළිතුරු අංක 1. 12 පහත දැක්වෙන්නේ ABCD නම් මූලද්‍රව්‍ය හතරක් ජලය සමග දක්වන විවිධ සම්බන්ධතාවය යොදා ඇති සංයෝග ආදේශ සංකේත වේ. ඒ ජලය සමග වේගින් ප්‍රතික්‍රියා කරයි. ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ සෙමිනි. ජලය සමග ස්ෆෝටනයක් ජලය සමග ක්‍රියා නොකරයි. එහෙනම් ජලය සමග ස්ෆෝටනයක් කියනකොට යා තමයි වේගය වැඩිම. ජලය සමග වේගින් ප්‍රතික්‍රියා කරයි. ඒ තමයි A. ඊළඟට ඊළඟට ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ සෙමිනි B. ඊළඟට ජලය සමග ක්‍රියා නොකරයි D. එහෙනම් මේකේ අනුපිළිවෙල CABD. CABD. 13 වෙනි ප්‍රශ්නය ලිතියම් සක්‍රියතාවය අනුව සෝඩියම් වලට වඩා අඩුය. එනමුත් මැග්නීසියම් වලට වඩා වැඩිය. මේ අනුව ලිතියම් ජලයේ සමග දක්වන ප්‍රතික්‍රියාව ඒ තමයි ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් සාදා හයිඩ්‍රජන් පිට කිරීම. පිළිතුරු අංක 1. සක්‍රතා ශ්‍රේණිය අවරෝහණ ක්‍රමයට අවරෝහණ අඩුවන අනුපිළිවෙලට එහෙනම් එතන වෙන්න ඕනේ පිළිතුර සෝඩියම් කැල්සියම් සිංක් කොපර්. පිළිතුරු අංක 3. 15 එක්තරා ලෝහයක් වාතය දහනය කළ විට සුදු පැහැති ඔක්සයිඩයක් දෙයි. එම ඔක්සයිඩයේ ජලයේ දිය කළ විට රතු ලිට්මස්. එහෙනම් පුතේ මේක අනිවාර්යයෙන්ම ලෝහයක් වෙන්න ඕනි. සුදු පාට ඔක්සයිඩයක් හදනවලු. ඔක්සයිඩයේ ජලයේ දිය කළට රතු ලිට්මස් නිල් පාට කරනවද? මොකද්ද මේ ලෝහය කියලා අහනවා. ඒ තමයි ඔකේ දීලා තියෙන ඒවායින් අපිට ගන්න පුළුවන් සෝඩියම්. තදින් රත් කළ විට ලෝහයක් ලබා දෙන සංයෝගය වන්නේ උත්තරය අංක 2 සිල්වර් ඔක්සයිඩ්. ප්‍රතික්‍රියාශීලී බව වැඩි මූලද්‍රව්‍යයේ සිට ප්‍රතික්‍රියාශීලී බව අඩු මූලද්‍රව්‍ය දක්වා වන ලෝහ පහක් වන්නේ රුබීඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, අයර්න්, සිල්වර්. ඔන්න ඔය ටික. හයිඩ්‍රජන් වායුවේ පිටවීම සිදු නොවිය හැකියි. මේ මූලද්‍රව්‍ය අණු හයිඩ්‍රජන් පිටවීම සිදු නොවිය හැකි ක්‍රියාව වන්නේ රුබීඩියම් ඇල් ජලයට දැම්මම හයිඩ්‍රජන් පිට වෙනවා. ඊළඟට අයර්න් වලට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මම පිට වෙනවා. සිල්වර් සමග හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නැහැ. පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 18 මැග්නීසියම් ලෝහය පහත සඳහන් ලවණ ද්‍රාවණ සමග ප්‍රතික්‍රියා කරන ලදී. මේදී ද්‍රාවණයේ වර්ණ වෙනසක් ඇතිවිය හැකි ලවණයේ වර්ණය පුතේ ඒ තමයි කොපර් නයිට්‍රේට් වලට දැම්මහම ප්‍රතික්‍රියාව සිදු වෙනවා. කොපර් නයිට්‍රේට් වලට මැග්නීසියම් දැම්මහම. මොකද කොපර් නිල් පාටයිනේ. ඒ නිසා
කොපර් නයිට්‍රේට් වලට මැග්නීසියම් දැම්මහම මැග්නීසියම්ට පුළුවන් මේ කොපර් නයිට්‍රේට් වලින් කොපර් විස්ථාපනය කරන්න. ඊළඟ කොටස අහනවා නූතන සක්‍රිතා ශ්‍රේණිය අනුව මිනිසා මුල්වරට ආදි කාලයේ සිට හඳුනා ගන්න ඇති ලෝහ යුගලය. ඒ කියන්නේ වර්තමානයේ තමයි හොයාගත්තේ ඔය විද්‍යුත් විච්ඡේදනය කරන සෝඩියම් පොටෑසියම් වගේ ඒවා. නමුත් අතීතයේ මුල්ම කාලෙදි තමයි රන් රිදී වගේ ඒවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන පිළිතුර වෙන්න ඕනේ රන් රිදී පිළිතුර අංක 1. හරිද? ඊළඟට අංක 20 දැනට තාක්ෂණික කටයුතු සඳහා බහුලවම යොදා ගන්නා ලෝහය. දැනට බහුල වශයෙන්ම තාක්ෂණයත් එක්ක ශක්තිමත් බව තියෙන්න ඕනේ. පිළිතුර විය යුත්තේ අංක 4 පිළිතුර යකඩ. ප්‍රශ්න අංක 21 දුරාතීතයේ සිට මිනිසා හඳුනාගත් ලෝහය. දැන් ඉස්සරම පොළවේ සුලභව තිබුණු යකඩ වුණාට යකඩ ලෝහය මිනිසා මුලින්ම සොයා ගන්න බැරි වුණා. මොකද යකඩ ඉන්නේ සංයෝග ලෙසනේ. පොළව තුල මූලද්‍රව්‍ය ලෙස පවතින පුළුවන් මොනවද? රන් රිදී. ඒ නිසා රත්රන් රිදී විතරයි. ඒ අනුව පිළිතුර පුතේ උතන වෙන්න ඕනේ. උතන දීලා තියෙන ඒවායින් දුරාතීතයේ සිට මිනිසා හඳුනා ගන්නා ලෝහයක් වන්නේ නිවැරදි පිළිතුර නෑ 21. එතන ඔබ හදාගන්න ටයිටේනියම් කියන ලෝහය වෙනුවට රන් කියලා. ටයිටේනියම් නෙවෙයි රන්. රයිට් පුතේ 22 විද්‍යුත් විච්ඡේදනයෙන් නිපදවා හැකි ලෝහ වර්ග අණුව මොනවද විද්‍යුත් විච්ඡේදනයෙන්? ඒ තමයි සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්. පිළිතුර අංක 4. 23 යකඩ නිෂ්පාදනය කිරීම සඳහා යොදා නොගන්නා ඛනිජයක්. ලිමොනයිට් වල යකඩ තියෙනවා, මැග්නටයිට් වල යකඩ තියෙනවා, හීමටයිට් වලත් තියෙනවා, ෆයිරයිටිස් ඒකේ නෑ. පිළිතුර අංක 4. ලෝහ අඩංගු නොවන ඛනිජයක් වන්නේ මිනිරන් වල ලෝහ නෑ, අලෝහයක්. ඔක්සිජන් වායුව අපට යොදාගත නොහැකි අවස්ථාවක්. ඒ තමයි ශ්වසනයට ඕනි, දහනයට ඕනි, විස බීජ විනාශ කිරීමට ඕනි. ගින්නක් නිවන්න ඔක්සිජන් දානවද? නෑනේ. ඊට වඩා හොඳයි ගින්නකට පෙට්‍රල් දාන එක. පාත සුදන් ලෝහ අතරින් ඔක්සිජන් සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහය වන්නේ මොනවද? කැල්සියම්. කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලට එකතු නොවන ක්‍රමයක් වන්නේ ඉන්ධන දහනය වීමෙන් එකතු වෙනවා, ශ්වසනයෙන් එකතු වෙනවා, සුදු ජීවී ක්‍රියාකාරීත්වයෙන් එකතු වෙනවා. මුහුදු ජලයේදී වීම නෑ. හයිඩ්‍රජන් වල භෞතික ගුණයක් වන්නේ එය ලාවරණයක් නැත, ජලයේ තරමක් දිය වේ, හරි, කටුක ගඳක් නැත, සාමාන්‍ය වාතර වඩා සැහැල්ලුයි, හරි. එහෙනම් නයිට්‍රජන් වල භෞතික ගුණයක් වන්නේ එය සාමාන්‍යයෙන් වාතයට වඩා සැහැල්ලුයි. හොඳම උත්තරේ පිළිතුර 4. හොඳයි පුතේ, එහෙනම් ඒකේ ප්‍රශ්න ටිකත් අවසానයි. ඒ නිසා අපි නොවැම්බර් මාසයට අදාළව නොවැම්බර් මාසයේ කරන්න තිබිච්ච පාඩම තමයි 16 වෙනි ඒකකය පදාර්ථය වෙනස් වීම. එනම් මෙතනින් ඒ පාඩම අවසానයි. ඔබ මේ වීඩියෝ එක තවත් පාරක් ගෙදරදී දෙපාරක් තුන් පාරක් බලන්න. ටියුට් එක හොඳින් ප්‍රගුණ කරන්න. ඊට පස්සේ මේ පාඩම සුරක්ෂිතව තියාගන්න. අපි ඊළඟට දෙසැම්බර් මාසයට අදාළව මේ විදියටම අපිට පන්ති පටන් ගන්න බැරි වුණොත් දෙසැම්බර් මාසයට අදාළව ඔබට ඊළඟ පාඩමේ වීඩියෝ එක සහ නිබන්ධනය ලබා ගන්න පුළුවන්. හොඳයි. අයබෝවන්.